publication. එතකොට මෙතනදී කතා කරන්නේ සමාගම් ගිණුම්කරණයේ අවසාන කොටස තමයි මේකෙදි මම කතා කරන්නේ. කියන්නේ මෙතනදී මම පැහැදිලි කරන්නේ දැන් මේ මහජනතා, ඒ කියන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා ගිණුම් සෑදීම. එතකොට ප්‍රසිද්ධ කරන්න ගිණුම් හදන එක පිළිබඳව තමයි මේ පාඩම ඇතුළතදී කතා කරන්නේ. එතකොට සමාගමක් ගත්තාම සමාගමක් කෙරෙහි ඇල්මැති පාර්ශවයන් ඉන්නවනේ. කොටස් හිමියන් ඉන්නවා. ඒ සමාගමෙන් අය ඒ කියන්නේ ඒ සමාගමට භාණ්ඩ සැපයුම් කරපු සැපයුම් කරුවන් ඉන්නවා. ඒ සමාගමට ණය දීපු මූල්‍ය ආයතන ඉන්නවා. අන්න ඒ වගේ මේ සමාගම කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට එයාලට පරිශීලනය කරන්න අපි මේ සමාගමක් එයාලගේ accounts, ඒ කියන්නේ එයාලගේ ගිණුම් අවසාන ගිණුම් හදලා එයාලා ප්‍රකාශයට පත් කරනවා. එතකොට මෙතනදී මේක කරන්නේ LKS 1ට අනුව. LKS 1 කියන ප්‍රමිත ප්‍රකාරව තමයි සමාගමක් එයාලගේ accounts හදන්න ඕනේ. එතකොට මෙතනදී introduction එකේ කියනවා shareholders are the owners of the company and separate set of accounts are prepared for them. එතකොට shareholders ලා කියලා කියන්නේ කම්පැනි එකක ඕනර්ස් ලානේ. කොටස් හිමියන් තමයි කම්පැනි එකේ අයිතිකරුවන් වෙන්නේ. එතකොට එයාලට මේ පරිශීලනය කරන්න අවශ්‍ය වෙනවා මේකේ accounts. ඒ කියන්නේ අයිතිකරුවන් දැනගන්න ඕනේ මේකේ ගිණුම් තත්ත්වය කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේක කියනවා these final statements cannot be to presented in a manner it was prepared for the directors and it comply to the stipulation in Sri Lanka Accounting Standard 1. මේක තමයි මම කිව්වේ සමාගමක් එයාලගේ ගිණුම් ප්‍රකාශයට පත් කරනකොට අනිවාර්යෙන්ම LKS 1ට අනුව. LKS 1 කියලා කියන්නේ මූල ප්‍රකාශන ඉදිරිපත් කරන එක. LKS 1 මගින් කරන්නේ මූල ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එතකොට LKS 1 පිළිබඳව මම ඔයාලට මේ ආවරණය කරලා ඉවරයි මේ වෙනකොට. LKS 1 වීඩියෝ එකේදී මම පැහැදිලිව කියලා තියෙනවා කොහොමද ඒ කියන්නේ එයාලා accounts එයාලගේ ගිණුම් හදනකොට එයාලා ඒ ගිණුම් හදන එක තුල, ඒ කියන්නේ ගිණුම් හදනකොට එයාලා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක LKS එකේදී මම පැහැදිලිව කියලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම ඔයාලා මතක තියාගන්න සමාගමක් එයාලගේ අවසාන ගිණුම් ප්‍රසිද්ධ කරනකොට ඒ ගිණුම් එයාලා හදන්න ඕනේ LKS 1 කියන ප්‍රමිතයට අනුව. This standard stipulates that such financial statements should contain the following. එතකොට LKS 1ට අනුව ගිණුම් ප්‍රකාශන හදනකොට LKS 1 ප්‍රමිතය මගින් කියනවා සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක තියෙන්න ඕන සංරචක මොනවද කියන එක. එතකොට දැන් සමාගමක් හදන්නේ ඇත්තටම මූල්‍ය ප්‍රකාශන කට්ටලයක්. කියන්නේ සමාගමක ෆයිනල් accounts කියලා කියන්නේ එතන මූල්‍ය ප්‍රකාශන කිහිපයක එකතුවක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒකට තියෙන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන ටිකේ කට්ටලේ සංරචක ටික තමයි පළවෙනියටම අපි හදන්නේ statement of profit or loss and other comprehensive income. එතකොට comprehensive income කියලා කියන්නේ මෙතනදී විස්තීර්ණ ආදායම. මේක ඕගොල්ලන්ට දැනටමත් මතක ඇති. අපි A levels වලදී company accounts හදනකොට අපි හදුවා ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එයාට තමයි මේ කියන්නේ statement of profit or loss and other comprehensive income කියලා. ඊට පස්සේ statement of financial position කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය. financial position කියලා කියන්නේ මූල තත්ත්වය. cash flow statement, statement of cash flows. එතකොට මේක මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අපි සාමාන්‍යයෙන් නම් මේ දැන් LKS 1ට අනුව මුදල් ප්‍රවාහ, ඒ කියන්නේ මූල්‍ය ප්‍රවාහ, ඒ කියන්නේ කට්ටලයක තියෙන්න ඕන සංරචකය. කියන්නේ දැන් LKS 1 ප්‍රමිතයේ ප්‍රකාරව තමයි අපි company accounts වල accounts හදනකොට ඒ නීතීන්ට අනුව තමයි අපි හදන්නේ. එතකොට LKS 1න් කියනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක තියෙන්න ඕනේ සංරචක. එතකොට LKS 1ට අනුව cash flow statement, එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල අන්තර්ගත වෙන්න ඕනේ අත්‍යවශ්‍ය සංරචකයක්. එතකොට නමුත් ඔයාලා මේකෙදි මතක තියාගන්න අපේ company accounts වලදී cash flow statement එකක් හදන්නේ නැහැ. අපි cash flow statement එකක් අපිට හදන්න කියලා දෙන අවස්ථාවක අපි වෙනම තමයි cash flow statement එකක් හදන්නේ. ඔයාලට ගැටලුවේදී කිව්වොත් ප්‍රසිද්ධ කරන මූල ප්‍රකාශන හදන්න කියලා මේ සමාගමට එරෙහිව ඔයාලා පළවෙනියටම මෙයාව තමයි හදන්න ඕනේ. statement of profit or loss and other comprehensive
ඉන්කම් ස්ටේට්මන්ට් ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශන. ඊළඟට ඔයාලා දෙවෙනියට හදන්න ඕනේ මූල තත්ත්ව ප්‍රකාශනය. ඊට පස්සේ statement of changes in equity. මේකට අපි කියනවා ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය කියලා. එහෙම නැත්නම් මෙයාට අපි කියනවා ස්කන්ධ ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියනවා. එතකොට මෙතනදී මේ ස්ටේට්මන්ට් එකකින් මේ changes in equity මේකෙන් සම්පූර්ණ පෙන්වුම් කරන්නේ ව්‍යාපාරයේ ස්කන්ධය පිළිබඳව. ස්කන්ධය පිළිබඳව තමයි මෙතනදී පෙන්වන්නේ ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය. Accounting policies and notes to the accounts, notes to the financial statements. මෙතන ඊළඟට අපි සමාගම් ගිණුම් හදනකොට ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ඒකට අදාළව ලියන්න ඕනේ notes සටහන් අපි ලියනවා. මේකට උදාහරණ වශයෙන් තමයි දැන් අපි ව්‍යාපාරයේ භාවිතා කරන තොග ප්‍රතිපත්තිය වෙනස් කරොත් අපි ඒක සටහනක් විදිහට ලියන්න ඕනේ. තොග ක්‍රමය ආගණනය කරපු විදිහ වෙනස් කරාගෙන. ඊළඟට තව නෝට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි සමාගමකදී කොටස් හිමියන්ට ලාභාංශ ගෙවනවානේ. ඒ ලාභාංශ ගෙවනකොට අපි වර්ණීය කොටස් හිමියන්ට ගෙවන ලාභාංශ පමණයි සටහන් කරන්නේ. සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න යෝජනා කරන ඒවා. කියන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න ඕනේ කියලා යෝජනා කරන අවස්ථාවකදී ඒක සටහනක් විදිහට තමයි අපි ලියන්නේ. ඒක නෝට් එකක්. ඒ කියන්නේ අවසාන ලාභ අධ්‍යක්ෂක මණ්ඩලය ගන්න ඩිසිෂන්ස් වලදී එයාලා කියනවනේ මේ ලාභාංශ ගෙවනකොට සාමාන්‍ය කොටස් හිමියන්ට මෙච්චරක ලාභාංශයක් ගෙවන්න තීරණය කරා සහ වර්ණීය කොටස් හිමියන්ට මෙච්චරක් ගෙවන්න තීරණය කරා. එතකොට ඒකෙන් වර්ණීය කොටස් හිමියන්ගේ ලාභාංශ ප්‍රමාණය විතරයි අපි ඇතුළත් කරන්නේ. සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ අපි ඇතුළත් කරන්නේ නැහැ. එයාව ගිණුම්ගත කරන්නේ නැහැ. එයා සටහනක් විදිහට තමයි තියන්නේ. ඊට පස්සේ මේ තව සටහන් වලට උදාහරණයක් ගන්නවා නම් දැන් අපි හිතමුකෝ අපේ කම්පැනි එකට එරෙහිව කස්ටමර් කෙනෙක් නඩු දාලා තියෙනවා. ඒ කියන්නේ අපෙන් වෙච්ච මොකක් හරි අඩුපාඩුවක් මත ඒ කස්ටමර් අපිට නඩු දාලා තියෙනවා. එතකොට ඒ නඩුවේදී තීන්දුව වුණොත් ඒ කියන්නේ ගිණුම් කරන කාල පරිච්ඡේදය තුල ඒ නඩුව යනවනේ එයාලා ඒ දාන නඩුව. එතකොට ඒකෙදි තීන්දුව වුණොත් අපි වන්දියක් ගෙවන්න ඕනේ කියලා. එතකොට අපි ඒක ගිණුම්ගත කරනවා. එතකොට අපි කරන්නේ ඒ වන්දිය වෙනත් වියදම් යටතේ දාලා ඊට පස්සේ ඒක ගෙවලා නැත්නම් ඒක ජංගම වගකීම් යටතේ උපචිත වියදමක් විදිහට ගිණුම්ගත කරනවා. ඕක තමයි වෙන්නේ. ඒ ගෙවන්න කියලා ලෝය කෙනෙක් හරියටම කියලා තියෙනවා. එහෙම වෙන්නේ. දැන් සමහර අවස්ථාවලදී මේ ලෝයර්ස්ලට ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ යාලට තව ඒ පිළිබඳව හොයලා බලන්න කාල සීමාව ඕනේ. එතකොට ඒ ගිණුම් කරන කාල පරිච්ඡේදය තුල යාලට ඒක පිළිබඳව හොයලා බලන්න කාල සීමාව අවශ්‍ය වෙන හින්දා යාලා කියනවා හරි තීන්දුවක් දෙන්න බෑ කියලා. කියන්නේ ගෙවනවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ කියලා. අන්න ඒ වගේ අවස්ථාවල අපි ඒක සටහනක් විදිහට ලියන නෝට් එකක් විදිහට ලියනවා. මෙන්න මෙහෙම නඩුවක් දාලා තියෙන එකක් තියෙනවා. මේකට වන්දි මුදලක් ඉල්ලලා යාලා නඩු පවර්ලා තියෙනවා අපිට එහෙම කියලා. අන්න ඒක අපි ලියනවා නෝට් එකක් විදිහට. එතකොට ඔයාලා මේකෙදි මතක තියාගන්න මේ සමාගම් ගිණුම්කරණයේදී තවත් එක වැදගත්ම දෙයක් තමයි සමාගමක් අපි ගිණුම් කරන කාලච්ඡේදය අවසන් වෙන දවසක් තියෙනවානේ. ඒ ගිණුම් කරන කාල පරිච්ඡේදය අවසන් වුණාට පස්සේ සමාගමක් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න දවසක් තියෙනවා. කියන්නේ අපේ accounting period එක ඉවර වෙලා එතන ඉඳන් ඉස්සරහට මාස 6ක් ඇතුළත තමයි මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ. මාස 6ක් දෙනවා. ඒ කියන්නේ මාස 6ක කාලයකින් පස්සේ තමයි විගණකවරුන් විසින් මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ. එතකොට එතනදී මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දවසට කලින් සිදුවෙන ඕනෑම ගනුදෙනුවක් අපිට ගලපන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 3:31 න් අවසන් වෙනකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් 2021 3:31 න් අවසන් වෙන ගිණුම් වර්ෂයක 2021 පස්වෙනි මාසේ කියනවා නඩු තීන්දුවක ප්‍රතිඵලයක් වශයෙන් අරකම උදාහරණයක් විදිහට ගත්තොත් ඒ නඩුවෙන් ප්‍රතිඵලයක් වශයෙන් වන්දිය ගෙවන්න වෙනවා. අන්න එතකොට මේක ගලපනවා. 3:31 න් පස්සේ කියලා මේක නොගලපා ඉන්නේ නැහැ. මේක ගලපනවා. ඒක ගලපන්නේ මොකද? ඒක මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනට පෙර. දැන් මූල්‍ය ප්‍රකාශන අනුමත කරාට පස්සේ වෙන කිසිදු ගනුදෙනුවක් අපිට ගලපන්න බෑ. නමුත් ගිණුම් කරන කාල පරිච්ඡේදය අවසන් වෙන දවසක් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනත් අතර වෙන සියලු ගනුදෙනු අපිට ගලපන්න පුළුවන්. මේ දේවල් මේ සමාගම්වල ගිණුම්කරණය කරනකොට අත්‍යවශ්‍යම වන කාරණා කීපයක් තමයි මම ඔයාලට මේ මුලදිම පැහැදිලි කරේ. දැන් අපි බලමු format of published financial statements. මූල්‍ය ප්‍රකාශනවල
ආකෘතීන් පිළිබඳව තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට මේක මේ තියෙන්නේ statement of profit loss and other comprehensive income statement එක. එතකොට ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ structure එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ structure එකට අනුව තමයි අපි ලාභාලාභ ප්‍රකාශනය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හදන්න ඕනේ. එතකොට ඔයාලට අනිවාර්යෙන්ම මෙන්න මේ structure එක හොඳට මතක තියෙන්න ඕනේ මේ format එක. එතකොට මේකේ මුලින්ම ගන්නේ sales. ඊට පස්සේ sales වලින් අඩු කරනවා cost of sales. එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම එන්නේ දල ලාභය gross profit එක. ඊට පස්සේ ඒකට එකතු කරනවා අනෙකුත් ආදායම්. ඊට පස්සේ මේකෙන් අඩු කරනවා distribution cost, administration cost, finance cost, other cost. මේ cost ඒ කියන්නේ මේ පිරිවැය සංරචක හතර අඩු කරනවා. මෙයාලා අඩු වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් බදු පෙර ලාභය profit for the period before tax. ඒ කියන්නේ මේ කියන්නේ බදු පෙර ලාභය. බද්දට කලින් ලාභය ගන්න එක මේ EBIT කියලා කියන්නේ earnings before income tax. ඒ කියන්නේ ආදායම් බදු ගෙවන්න පෙර ඉපයීම් කියන එක. එතකොට ඊට පස්සේ income tax එක අඩු කරනවා. income tax එක අඩු කරාට පස්සේ තමයි එන්නේ කාලච්ඡේදය සඳහා ලාභය. ඊට පස්සේ මේකේ තව ශීර්ෂයක් එනවා other comprehensive income කියලා. අනෙකුත් විස්තීර්ණ ආදායම්. එතකොට අනෙකුත් විස්තීර්ණ ආදායම් වලට අපි දාන්නේ අපිට උපලබ්ධි. ඒ කියන්නේ උපලබ්ධි වෙන අවස්ථාවේදී මුදල් නොලැබෙන දේවල්. ඒ කියන්නේ මුදල් වටිනාකමක් විදිහට උපලබ්ධි වෙන්නේ නැති දේවල්. උදාහරණයක් විදිහට තමයි revaluation surplus. එතකොට මේ revaluation surplus එකක් කියලා කියන්නේ ප්‍රත්‍යාගන්න ලාභයක්. මෙතනදී අපිට ලැබෙන ලාභය මුදලින් ලැබෙන්නේ නැහැනේ. දැන් අපි යම්කිසි වත්කමක් විකුණුවොත් එතනදී අපිට හම්බ වෙන ලාභය මුදලින් ලැබෙනවා. නමුත් වත්කම් ප්‍රත්‍යාගණනයේදී වත්කම වල වටිනාකම වැඩි වෙලා මං කිව්වා ඔයාලට රීවැලුවේෂන් වලදී LKS 16 දී අපි කරන්නේ වත්කමක වටිනාකම වැඩි වෙනකොට ඒ වැඩි වෙන වටිනාකම වත්කම් ගිණුමට හර කරලා ප්‍රත්‍යාගන්න සංචිතය තමයි බැර කරන්නේ. කියන්නේ ප්‍රත්‍යාගන්න සංචිතය කියලා කියන්නේ හිමිකම් පන්තියේ ගිණුමක් එයා වැඩි වෙනවා කියලා කියන්නේ බැර වෙනවා. එතකොට other comprehensive income එකේ තියෙනවා revaluation surplus එක. ඊට පස්සේ profit on exchange rate. ඒ කියන්නේ යම්කිසි උවමාරු අනුපාතයකින් ලැබෙන ලාභයක්. ඊට පස්සේ total comprehensive income for the period. මෙතනදී මේ ගන්න total comprehensive income එක කාලච්ඡේදය සඳහා total comprehensive income එක. ඊට පස්සේ statement of changes of equity. ඒ කියන්නේ ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශන. equity කියලා කියන්නේ ස්කන්ධයම නැත්නම් හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ format එක තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි තීරුව වෙන්නේ details යාගේ විස්තර ටික. ඊට පස්සේ stated capital. stated capital කියලා කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. revaluation reserve කියලා කියන්නේ ප්‍රත්‍යාගන්න සංචිතය. මෙතන මේ RR නෙමෙයි මේක වෙන්න ඕනේ GR කියලා. හරිද? මේක වෙන්න ඕනේ GR කියලා. GR කියලා කියන්නේ general reserve. ඒ කියලා කියන්නේ පොදු සංචිතය. ඊට පස්සේ මෙතන තියෙනවා retained earnings. retained earnings කියලා කියන්නේ රඳවාගත් ඉපයුම් කියන එක. අවසානට මෙයාලගේ total. එතකොට මේකෙදී ඉදිරියට ගෙනෙන ශේෂ තමයි මෙතන මේ දාලා තියෙන්නේ. මෙතන මේ accounting policy කියලා කියන්නේ සමහර ගණන් වලදී අපිට දෙනවා ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම මත. ඒ කියන්නේ යම්කිසි ප්‍රතිපත්තියක් වෙනස් වෙලා ඒ වෙනස් වෙනකොට එයාව ලාභයට බලපානවා. ඒක නිසා සමහර අවස්ථාවලදී ඒ ලාභය අඩු වැඩි වීම වෙනවා. ඒකයි මේ accounting policy මෙතන retained earnings වලින් අඩු කරලා පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ revaluation excess කියලා කියන්නේ ප්‍රත්‍යාගන්න අතිරික්තයක්. එතකොට වෙන්නේ ප්‍රත්‍යාගන්න සංචිතයට එකතු වෙලා මුළු ආදායමට ඒකෙන් වෙන බලපෑම. කියන්නේ මුළු ස්කන්ධයටත් ඒකෙන් බලපෑම එකතු වෙනවා. ඊට පස්සේ revaluation deficit කියලා කියන්නේ ප්‍රත්‍යාගණන හිගයක්. ඒ කියන්නේ මෙතනදී වෙලා තියෙන ප්‍රත්‍යාගණන අලාභයක්. අලාභයක් වුණොත් මොකද වෙන්නේ? revaluation reserve එක අඩු වෙනවා. revaluation reserve එකේ තියෙනගේ අඩු වෙනවා. total එතකොට value එකත් අපිට මෙතනදී අලාභයක්. එහෙනම් මෙතනදී සම්පූර්ණ හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ share issue එකක්. කොටස් නිකුත් කරනකොට කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. සම්පූර්ණ අපේ ස්කන්ධය වැඩි වෙනවා. share issue කරනකොට සම්පූර්ණ ස්කන්ධය වැඩි වෙනවා. මෙතන මේකක් එන්නේ නැහැ. මේ retained earnings වල මෙතන එන්නේ නැහැ. මෙතන share issues කොටස් නිකුත් කරනකොට ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා සහ total එකත් අඩු නෙවෙයි වෙන්නේ. මෙයාව වැඩි වෙන්නේ. හොඳද? ඊට පස්සේ අපි කරන්නේ අපේ කාලච්ඡේදයේ බදු පසුලාභය බද්දට පස්සේ ලාභය අපි මෙතනට ගන්නවා. අපි දැන් මෙතනදී ඔයාලා හොයනවානේ මෙන්න මේක
profit for the period ඒ කියන්නේ income tax එක අඩු කරාට පස්සේ බදු පසුලාභය ගන්නවනේ මේ බදු පසුලාභය අපි මෙහෙමම අරගෙන යනවා retained earnings වලට. කියන්නේ යාව රඳවාගත් ඉපයුම් වලට එකතු කරනවා. එතකොට profit එක retained earnings වලට එකතු වෙනකොට සම්පූර්ණ අපේ හිමිකමත් ඒ ප්‍රමාණයෙන්ම වැඩි වෙනවා. ඊට පස්සේ dividend කියලා කියන්නේ ලාභාංශ ගෙවන්නේ අපි ළඟ තියෙන ඉපයුම් වලින්. අපි රඳවාගෙන තියෙන ඉපයුම් වලින්. රඳවාගත් ඉපයුම් කියලා කියන්නේ රඳවාගෙන ඉන්න ලාභ සංචිතය. එතකොට අපි කොටස් හිමියන්ට ලාභාංශ ගෙවනකොට අපේ ලාච්චුවෙන් තමයි ගෙවෙන්නේ. අපි ළඟ තියෙන ලාභයෙන්. එතකොට අපි ළඟ තියෙන සමස්ත ලාභයත් අඩු වෙනවා. ඒ කියන්නේ අපි ළඟ තියෙන ලාභය අඩු වෙනවා කියලා කියන්නේ අපේ ස්කන්ධය තවත් අඩු වෙනවා. ඉක්විටි එකත් අඩු වෙනවා. ඊට පස්සේ අවසාන ශේෂය. ඊට පස්සේ financial position statement එක මූලදත්ත ප්‍රකාශනයේ format එක තමයි මේක. මේකෙදි assets මේ කියන්නේ දැන් ගිණුම්කරණය අපි දන්නවා. ගිණුම්කරණයේ මූලික බේසික්ම සමීකරණය තමයි පළවෙනි ප්‍රධානතම සමීකරණය තමයි ඕනම ව්‍යාපාරයක සමාගමක වත්කම් සමාන වෙනවා. එයාගේ වගකීම් වලට සහ ප්‍රාග්ධනයේ එකතුවට වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධන. එතකොට මේකෙදිත් අපි අවසානෙට මේ පොසිෂන් ස්ටේට්මන්ට් එකේ මූල තත්ත්වය අපි ගන්න හරියට හැදුවා නම් මේ මූල තත්ත්වය අවසානට බැලන්ස් වෙන්න ඕනේ. කියන්නේ මෙයාගේ total assets වලට සමාන වෙන්න ඕනේ. මෙන්න මෙතන මේ තියෙන total equity ටිකයි total assets වලට සමාන වෙන්න ඕනේ. total equity එකයි total liability ටිකයි. ඒ කියන්නේ මුළු ස්කන්ධය සහ මුළු වගකීම් වල එකතුව සමාන වෙන්න ඕනේ total assets වලට. එතකොට මෙතනදී තියෙනවා non current assets කොටස් දෙකයි. non current assets current assets කියලා මෙන්න ශීර්ෂ දෙකකට බෙදෙනවා. non current assets කියලා කියන්නේ ජංගම නොවන වගකීම්. ඒ කියන්නේ වර්ෂයකට වඩා ව්‍යාපාරය තුල පැවැත්මක් තියෙන කට. එතකොට PPE කියලා කියන්නේ property plant and equipment. ඊට පස්සේ right to use of assets කියන්නේ හිමිකම් වත්කම්. ඊට පස්සේ intangible assets කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කම්. ඒ කියන්නේ මේකට උදාහරණයක් අස්පෘශ්‍ය වත්කමකට උදාහරණයක් විදිහට goodwill එක ඒ වගේ දේවල්. ඊට පස්සේ investment long term investment. සමහර අවස්ථාවන් වලදී මේ long term investment තමයි non current assets වෙන්නේ. සමහර අවස්ථාවලදී මාස 3 ආයෝජන මාස 6 ආයෝජන එහෙම ඒවා දෙනවා. එතකොට ඒවා current assets. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි වෙන investment එකක් තමයි non current assets විදිහට අපි ගන්නෙ. ඊට පස්සේ current assets වල තියෙනවා inventory කියලා කියන්නේ තොග, debtors කියලා කියන්නේ ණය ගැතියන්, investment කියලා කියන්නේ අර මං කිව්වේ මාස 3 6 ආයෝජන. ඊට පස්සේ cash කියලා කියන්නේ මුදල් ශේෂය. ඊට පස්සේ දැන් අපි සමාගම් වලදී මෙන්න මේ විදිහට මූල ප්‍රකාශන හදනකොට අපි මං කිව්වා අපි අවසානටම ගිණුම් කරන ප්‍රතිපත්ති accounting policies and notes පෙන්නනවා. එතකොට notes පෙන්නද්දී මේ tax වලදී ඒ කියන්නේ profit for the period before tax ඒ කියන්නේ බදු පෙර ලාභය හොයන්න දායක වෙච්ච වියදම් ටික අපි පළවෙනි note එක විදිහට පෙන්නනවා. ඊට පස්සේ income tax එක හොයපු විදිහ අපි දෙවෙනි note එකෙන් පෙන්නනවා. මේ දේවලුත් මතක තියාගන්න. ඒ කියන්නේ මේ දේවලුත් අනිවාර්යෙන්ම ඔයාලා මේ statements හදනකොට indicate කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලා දැන් property plant equipment note එක පෙන්නන්නේ 3. දැන් තුන්වෙනි note එක යටතේ අපි කොහොමද මෙතනට property plant and equipment සම්පූර්ණගේ ගත්ත කියන එක පෙන්වනවා. ඒ විදිහට තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි 3 PPE එකම පෙන්වන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ. සාමාන්‍යයෙන් පළවෙනියටම අපි පෙන්වන්නේ මෙන්න මෙයාව. මේ කියන්නේ බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් අඩු කිරීමෙන් පසුවය. ඔයාලට මතක ඇති අපි A level වලදී මේ දේවල් හැදුවා. එතකොට ඊළඟට දෙවෙනියා income tax. සමහර අවස්ථාවලදී අපි මේ other income වල note එක ගන්නවා තුන්වෙනි note එක විදිහට. ඒ කියන්නේ other income වෙනත් ආදායම් කිහිපයක් තියෙනවා නම් අපිට මේ දැන් other income කියලා මෙතන එක rule එකක් යටතේ මෙතන සම්පූර්ණ ගානනේ. ඒ කියන්නේ අපි මෙතනට comprehensive income statement එකට අරගෙන එන්නේ එක තනි ගානක්. එතකොට ඒ ගාන දැන් ඔයාලා other income ඔයාලා කියනවා නම් 80යි කියලා මේ 80 ආවේ incomes 3ක 4ක එකතු වෙන්නම් ඔයාලා අනිවාර්යෙන් note එකකින් පැහැදිලිව පෙන්වන්න ඕනේ. මෙන්න මේ income 4 එකතු වුණාම තමයි 80 ආවේ. ඒ 80 තමයි මෙන්න මෙතන දක්වලා තියෙන්නේ කියන එක. අන්න ඒකයි අපි කරන්නේ. මේ notes වලින් අපි පෙන්වන්නේ මේ කියන්නේ මේ පාවිච්චි කරන පරිශීලකයන්ට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න තමයි අපි note එකක් ලියන්නේ. එතකොට income tax එක දෙවෙනි note එක යටතේ පෙන්වුවහම මේ statements බලන අය දන්නවා මේකේ income tax එක හොයලා තියෙන විදිහ.
ඊට පස්සේ property plant and equipment අවසානෙට පෙන්නුවාම එයාලට දැන් මේක නෝට් එකක් විදිහට අපි පෙන්වන්නේ නැතුව හදනකොට කෙනෙක්ට හොයාගන්න අපහසු වෙනවා පරිශීලකයන්ට. ඒක නිසා දැන් මෙතනදී තුන්වෙනි නෝට් එක යටතේ පැහැදිලිව මෙයාව පෙන්නුවාම ඒගොල්ලන් මේකේ අගේ බලලා ඒ නෝට් එකට ගිහිල්ලා බලනවා කොහොමද මේ කැල්කියුලේෂන්ස් කරලා තියෙන්නේ කියන එක. අන්න ඒකයි මෙතනදී අපි නෝට්ස් පෙන්වන්නේ. මේ නෝට් කියන එකටත් ඔයාලා මේ විදිහට කොලම් එකක් ගන්න අනිවාර්යෙන් මේ නෝට් එකත් ඔයාලා ඉන්ඩිකේට් කරන්න ඕනේ සමාගම් වලදී. ඊට පස්සේ total assets ඊට පස්සේ තියෙනවා equity and liability යටතේ equity වල තියෙනවා stated capital reserves retain මේ reserve කියලා කියන්නේ සංචිත. මෙතනට අපි ගන්නෙ ප්‍රත්‍යාගන්න සංචිතය සහ පොදු සංචිතය. හොඳද? ඒ දෙන්නගේ නම් දෙකෙන්ම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. reserve විදිහට ඒ දෙන්නගේ එකතුව එකක් විදිහට පෙන්නුවත් ප්‍රශ්නයක් නැහැ. හොඳ ඊට පස්සේ retained earnings කියලා කියන්නේ රඳවාගත් වේ කියන්නේ මෙතන equity විදිහට ගන්නෙ මෙන්න මෙතන equity statement එකේ මේ equity statement එකේ විස්තර ටික. එතකොට stated capital revaluation reserve retained මේ මෙයාව කවුද general reserve retained earnings මේ හතර දෙනාගේ එකතුව තමයි equity කියලා ගන්න. එතකොට මේ හතර දෙනාගේ total balances අපි මෙතනින් හොයන්නේ මෙන්න මේ balance හතර අතන්ට අරගෙන යනවා. ඒක තමයි අපි equity එක යටතේ දාන්නේ. ඊට පස්සේ total liquidity ටික ඊට පස්සේ non current assets යටතේ තියෙනවා long term loan current assets යටතේ තියෙන්නේ අපි දාන්නේ accrual expenses ඒ කියන්නේ උපචිත වියදම්. ඊට පස්සේ creditors ණය හිමි ඒ වගේ දේවල් තමයි අපි current මෙතන ඉන්නේ non current liabilities. හොඳද? assets නෙමෙයි. මෙතනදී assets හොයන්නේ උඩනේ. මෙතන ඉන්නේ liabilities. මෙතන current liabilities වෙන්න ඕනේ. liabilities. හොඳද? එතකොට current liabilities යටතේ අපි දාන්නේ උපචිත වියදම් accrual expenses. ඊට පස්සේ creditors ණය හිමියන්. ඊට පස්සේ non current liabilities යටතේ දාන්නේ දිගුකාලීන ණය. මේ වගේ දේවල්. ඊට පස්සේ මෙන්න notes අපි ලියන්නේ කොහොමද කියන එක මෙතනදී ඔයාලට පැහැදිලිවම පෙන්නලා තියෙනවා. අපි note එකක් ලියන විදිහ. එතකොට මේකේ තියෙනවා පළවෙනි note එක following expenses was considered for calculation of profit. එතකොට මේ expenses මේ වියදම් තමයි ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලට අරගෙන තියෙන්නේ කියන එක තමයි මෙතනදී මේ කියන්නේ. කියන්නේ ලාභය ගණනය කිරීමේදී පහත වියදම් සැලකිල්ලටගෙන ඇත. අන්න ඒ විදිහට ලියලා මේ ලයින් එක ලියලා ඔයාලා සාමාන්‍යයෙන් අපි ලාභය ගණනය කිරීමේදී වෙන වියදම් විදිහට අපි ලියන්නේ depreciations ටික ගන්නවා. ඊට පස්සේ අධ්‍යක්ෂක ගාස්තු තියෙනවා නම් ඒවා ගන්නවා. ඊට පස්සේ auditorsට දීපුවා bad debts කියලා කියන්නේ බොල් ණය ගන්නවා. ඊට පස්සේ debentures වෙනුවෙන් ගෙවපු මොකක් හරි interest එකක් තියෙනවා නම් ඒ interest එක ගන්නවා. අන්න ඒ වගේ දේවල් තමයි ලාභය හොයනකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා මේක ලියන්න ඕනේ ලාභය ගණනය කරනකොට මෙන්න මේ වියදම් සැලකිලිට අරගෙන තියෙනවා කියලා depreciations ටික ලියන්න. ඊට පස්සේ ණය ඊට පස්සේ මොකක්ද මේ බොල් ණය ශේෂයක් තියෙනවා නම් ඒව ලියන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව මෙතනදී අපි මොකක් හරි බැංකු වලට ගෙවපු බැංකු ගාස්තුවක් තියෙනවා නම් එයා ගන්න පුළුවන්. බැංකු ණය පොලියක් තියෙනවා නම් ඒක ණය කරවලට ගෙවපු පොලියක් තියෙනවා නම් ඒ ගෙවපු පොලිය ඒ දේවල් ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ මතක තියාගන්න ඔයාලා ප්‍රධාන වශයෙන්ම depreciation direct fee මෙන්න ඔයාලගේ වියදම් කැටගරි එකේ මෙන්න මේ ගාන තුල මෙන්න මේ වියදම් ටික දෙනවා නම් මේ ටික ලියන්න. කියන්නේ 5ක් 6ක් ලියන එක ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ income tax එක හොයන්නේ tax එකට adjustment. ඒ කියන්නේ මේකට ගැලපුම් කරලා තමයි income tax එක දෙවෙනි එක. ඊට පස්සේ property plant and equipment. මේක ගොඩක්ම වැදගත්. මේ property plant and equipment කියලා කියන්නේ දේපල පිළියෙත උපකරණ. එතකොට අපි මේකේ financial position statement එක තියෙනවානේ. මෙන්න මෙතනට PPE කියලා ගන්න අවසාන එක value එකක්. එතකොට මේ value එක හදන විදිහ තමයි මෙන්න මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට මේකේ මේ පළවෙනි table එකේ අපි ගන්නෙ මෙයාලගේ cost එක. මෙතනදී ගන්නෙ මේ property plant වල cost එක. හොඳද? cost table එක පිරිවැය වගේ. එතකොට මේකේ assets ඒ කියන්නේ එයාලගේ description එක. ඊට පස්සේ BF කියලා කියන්නේ balance forward. ඒ කියන්නේ ඉදිරියට ගේන ශේෂය. ඊට පස්සේ add කියලා කියන්නේ මේ add වලට දාන්නේ අපි මිලදී ගන්නකොට අලුතෙන් මිලදී ගන්නකොට එයාගේ පිරිවැය තමයි මෙතන දාන්නේ. ඊට පස්සේ revaluation කියලා කියන්නේ එයා ප්‍රත්‍යාගණනය කරනකොට ප්‍රත්‍යාගණන ලාභ තියෙනවා මෙතනට දාන්නේ. ඊට පස්සේ disposal කියලා කියන්නේ අපි වත්කමක් විකුණනකොට පළවෙනිම නෝට් එක කියන්නේ පළවෙනියටම අපි කරන්නේ අපි වත්කමක් විකුණනකොට ඒකේ පිරිවැය අයින් කරනවා. වත්කමක් විකුණනකොට සටහන් කියන්නේ 3යි නේ නෝට්ස් 3ක් තියෙනවා. එතකොට විකුණනකොට මුලින්ම අපි කරන්නේ එයාගේ පිරිවැය ගිණුමෙන් ඉවත් කරනවා සහ වත්කම් විකිණීමේ ගිණුමට එකතු කරනවා. මෙන්න මෙතනදී disposal කියන්නේ ඒවා විකුණන වත්කමක් නම් එයාගේ පිරිවැය මෙතනදී ඉවත් කරනවා මේ අවසාන බැලන්ස් එක. ඊට පස්සේ accumulated depreciation කියලා කියන්නේ මේකට සමගාමීව මෙයාගේ සමුචිත ෂය
වගුවත් යන්න ඕනේ. මේකට සමගාමීව තමයි සමුච්චය ශ්‍රේය. එතකොට ඒකෙදිත් සමුච්චය ශ්‍රේය වල ආරම්භක ශේෂය ඊට පස්සේ මෙතන මේ ඩිප්‍රීසියේෂන් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න වර්ෂයට අදාළ ශ්‍රේය. කෙනෙක්ට මේක අපහැදිලි කියන්නේ පැටලිලි සහගත භාවයක් තියෙනවා නම් මම මේ කියද්දි ඔයාලා නෝට් කරගන්න. මෙතන මේ ඩිප්‍රීසියේෂන් විදිහට දාන්නේ year එකට අදාළ වෙන ඩිප්‍රීසියේෂන්. ඒ කියන්නේ වර්ෂයට අදාළ ඒවා ටික විතරයි. වර්ෂේව විතරයි. ඩිස්පෝසල් කියලා කියන්නේ දැන් අපි වත්කමක් විකුණනකොට වත්කමේ පිරිවැය මෙන්න මෙතනදී පිරිවැය ඉවත් කරනවානේ. පිරිවැය ඉවත් කරනවා වගේම වත්කමේ ඩිප්‍රීසියේෂන් උත් ඉවත් කරනවා. ඩිප්‍රීසියේෂන් ඉවත් කරනවා කියලා කියන්නේ දැන් ඩිප්‍රීසියේෂන් ඉවත් කරන දැන් මේ සමුච්චිත ශ්‍රේය ගිණුමේ තියෙන්නේ බැර ශේෂයක්නේ. විකුණනකොට ඒ විකුණන වත්කමකදී සමුච්චිත ශ්‍රේය ගිණුම හර කරලා සමුච්චිත ශ්‍රේය ගිණුම හර කරනවා කියලා කියන්නේ වගකීම් ගිණුමක් හර වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා මේ. ඒකයි මෙතනදී අඩු වෙන්නේ. එතකොට සමුච්චිත ශ්‍රේය ගිණුම හර කරලා වත්කම් විකිණීමේ ගිණුම නැත්නම් ඉවත් කිරීමේ ගිණුමට තමයි යාව බැර කරන්නේ. එතකොට විකුණන වත්කමක ශ්‍රේය ඉවත් කරනවා. ඊට පස්සේ රීවැලුවේෂන් එකක් කියලා කියන්නේ දැන් සමහර අවස්ථාවලදී රීවැලුවේෂන් කරලා තියෙන එකක් විකුණනවා. රීවැලුවේෂන් කරලා තියෙන එකක් විකුණනකොට මෙතනදී අපි රීවැලුවේෂන් එකේ අපිට හම් වෙන සර්ප්ලස් එක ඒකත් අඩු වෙන්න ඕනේ. ඒකයි මේ මෙතනදී පෙන්නලා තියෙන. ඊට පස්සේ accumulated depreciation. එතකොට හොඳට මතක තියාගන්න property plant equipment මේක හදනකොට බොහොම සැලකිල්ලෙන් හදන්න ඕනේ. ෂය ගණනය කරන්න තියෙනවා. ඊට අමතරව රීවැලුවේෂන් එකක් තිබුණොත් මොකක්ද වෙන්නේ කියන එක මේ දේවල් ටික හොඳටම මතක තියෙන්න ඕනේ. මම මේ වෙද්දී අප්ලෝඩ් කරලා තියෙනවා රීවැලුවේෂන් එකේ කියන්නේ ප්‍රත්‍යාගණනය කරන්නේ කොහොමද සහ වත්කම් විකුණනකොට මොකක්ද වෙන්නේ කියන එක LKS 16ට අදාළව. එතකොට මේ සමාගම් ගිණුම්කරණයේ සමාගම් ගිණුම් හදන්න අපිට පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. අපි තොග පිළිබඳව පුළුල් දැනුමක් තියෙන්න ඕනේ. LKS 16 පිළිබඳව පුළුල්ම දැනුමක් තියෙන්න ඕනේ. මෙන්න මේ ටේබල්ස් දෙක හරියටම හදන්න නම් ඔයාට LKS 16 කියන එක කියන්නේ දීපල පිරිත උපකරණ කියන පාඩම පිළිබඳව ඔයා හැම තැනක්ම දැනගෙන ඉන්න ඕන. ෂය ගණනය කරන්නේ කොහොමද? ප්‍රත්‍යාගණනය වෙනකොට ෂය ගණනය වෙන්නේ කොහොමද? වත්කමක් විකුණනකොට ෂය ගණනය වෙන්නේ කොහොමද? අලුතෙන් වත්කමක් මිලදී ගන්නකොට අපි ඒක සටහන් කරන්නේ කොහොමද කියන එක මෙන්න මේ ටික මම ඔයාලට මට මතක විදිහට මම වීඩියෝස් දෙකකින් මේ ටික ආවරණය කරා. charted එකේ සිංහල නෝට් එක අරගෙන කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් මෙතනදී ඔයාලට මම මේ කියනකොට property plant equipment තේරෙන්නේ නැත්නම් ඔයාලා අර දෙකත් එක්ක තමයි සම්බන්ධ වෙන්න ඕනේ. මොකද මම මෙතනදී වැඩි කාල වේලාවක් යන නිසා අය A to Z මේ property plant and equipment කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම අර කියන්නේ නොතේරෙන කෙනෙක්ට කියන්නේ සමාගම් ගැන මොකුත්ම දෙයක් දන්නේ නැති කෙනෙක්ට කියලා හිතාගෙන තමයි මේ දේ කරන්නේ. එතකොට මෙතනදී යම් කිසි දෙයක් කෙනෙක්ට නොතේරුම්කමක් තියෙනවා නම් මේක සංකීර්ණයි කියලා හිතනවා නම් ඒක අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාට LKS 16 පිළිබඳව දැනුමක් නැහැ කියන එක තමයි එතනදී අදහස් කරගන්න වෙන්නේ මට. එතකොට මේ property plant and equipment මේ note එක හරියටම හදන්න ඕනේ. මොකද මේකට විශාල ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේකෙදි මෙතනට ගන්න මේ එක අගයක් නේ කියන එක. මේ එක අගයක් නේ මේක මොකක්ද කියන එක හිතෙන්න පුළුවන්. නමුත් නැහැ. මේ සමාගම් ගානේදී ඔයාලට ලකුණු 25ක් හම්බ වෙනවා නම් මෙන්න මේ PPE මෙන්න මේ value එක හරියට ගන්න එකට ඔයාලට අවම වශයෙන් ලකුණු 4ක්වත් හම්බ වෙනවා. මෙන්න මේ value එකට විතරයි. එතකොට මේකේ වටිනාකම එන්න එකයි. ඒක නිසා එතකොට දැන් මේ PPE වලදී ඔයාගෙන් මනින්නේ පරීක්ෂකවරයා ඔයාට LKS 16 පිළිබඳ දැනුම තියෙනවද නැද්ද කියන එක. ඔයාට LKS 16 පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට ෂයකරණය හොඳට කරන්න පුළුවන්. ඔයා ප්‍රත්‍යාගණනය පිළිබඳව හොඳටම දන්නවා. ඊළඟට වත්කමක් විකුණනකොට මොකක්ද වෙන්නේ? එතනදී කරන සිද්ධාන්ත මොනවද? එතනදී ගලපන ගැළපිලි මොනවද? අන්න ඒ සියල්ල පිළිබඳව දැනුම පරීක්ෂා කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. අන්න ඒකයි මම කිව්වේ ඔයාලට මෙන්න මේකට යන්න මේ නෝට් එක කරන්න නම් LKS 16 පිළිබඳව හොඳම දැනුමක් තියෙන්න ඕනේ. ඒකයි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ මම දාලා තියෙනවා ෂය සහ වත්කම් ප්‍රත්‍යාගණනය සහ වත්කමක් බැහැර කරනකොට මොකක්ද වෙන්නේ කියන කාරණාව වීඩියෝස් දෙකකින් ආවරණය කරලා තියෙනවා. ඒ ටික එක්ක සම්බන්ධ වෙලා මෙතන මේ ටික හදන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක. ඊළඟට නෝට් එක intangible assets. එතකොට intangible assets කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කම්. අස්පෘශ්‍ය වත්කම් අපිට බොහෝ විට දෙනවා අඩුයි ගානක. නමුත් goodwill එකක් වගේ එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ investment එකක්.
ඊට පස්සේ ඉන්වෙන්ටරි තියෙනකොට කොහොමද හදන්නේ කියන එක. ඊට පස්සේ ඩෙබ්ටර්ස්ලා කියන්නේ ණය ගැතියන්. එතකොට දැන් බොල් ණය දෙනකොට මොකද කරන්නේ? ණය ගැතියන්ගෙන් බොල් ණය අඩු කරනවා. ණය ගැති ගිණුමෙන් බොල් ණය අඩු කරනවා. ඒ බොල් ණයක අපි දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට හර කරනවා ගිහිල්ලා. ඊට පස්සේ සමහර අවස්ථාවලදී අපි කියනවා ණය ගැතියන්ගෙන් බොල් ණය කපලා ඉතිරි වෙච්ච ශේෂය මත අඩමාන ණය වෙන් කරන්න කියලා. full debtorsලා. එතකොට මෙතනදී අඩමාන ණය වෙන් කරන්නදි වෙන්නේ ඒකට 100%ක් 110ක් කියලා දෙනවා. එතකොට හොඳටම මතක තියාගන්න අපි අඩමාන ණය වෙන් කරන්නේ ඔයාලට ගැටලු වෙරි දෙනවා ණය ගැතියන්ගෙන් බොල් ණය අඩු කරලා. ඒන ශේෂයට තමයි අඩමාන ණය වෙන් කරන්නේ. නැතුව සම්පූර්ණ ණය ගැති ශේෂයට නෙවෙයි. ඊට පස්සේ කෑෂ් වලට සමහර අවස්ථාවල් වලදී ගැළපෙලි එනවා. ඒ කියන්නේ කෑෂ් වලින් මගහැරෙන දේවල් අපිට කෑෂ් වලට එකතු කරන්න, කෑෂ් වලට අඩු කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ලෝන් එකක් සම්බන්ධව 115ක ඒ වගේ දෙනවා ගානදී කියනවා යම්කිසි පොලි අනුපාතිකයක්. ඒ පොලි අනුපාතිකයට අනුව අපි විසඳන්න ඕනේ. එතකොට මේ දේවල් ඔයාලා සටහන් වලින් මෙන්න මේ දේවල් අනාවරණය කරන්න ඕනේ. ඩෙබ්ටර්ස්ලා ඒ කියන්නේ දැන් ඔයාලට දෙන ශේෂ පිරික්සුමේ අගයට වඩා ඩෙබ්ටර්ස්ලා වෙනත් වෙනවා. ඒ කියන්නේ ගාන තුල අනිවාර්යෙන් බොල් ණය, අඩමාන ණය තියෙනවා නම් ඒ ඩෙබ්ටර්ස්ලා වෙනම ගානක් නෙන්නේ ගලපලානේ අපි අවසාන සුද්ධාගේ කියන්නේ සුද්ධ ණය ගැතියන් ගන්නේ ගලපලා. එතකොට ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන් එතනදී සටහනකින් මේක පෙන්වන්න ඕනේ. දැන් මේ නෝට්ස් දැන් ඩෙබ්ටර්ස්ලා 7 වෙනියටම ගන්න ඕනේ කියන එක නියමයක් නැහැ. ඔයාලට ඒ කියන්නේ ඔයාලා ගාන හදන පිළිවෙලට ඔයාලට නෝට්ස් ගන්න පුළුවන්. නමුත් ඔයාලා මතක තියාගන්න පළවෙනි නෝට් එක වෙන්නේ අනිවාර්යෙන්ම මෙන්න මෙයා. ඒ කියන්නේ බදු පෙර ලාභය ගණනය කරන්න අපි උපයෝගී කරගත්ත වියදම් ලිස්ට් එක. ඒ ටික ලියන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියා ඉන්කම් ටැක්ස් එක. ඊට පස්සේ තුන්වෙනියා ප්‍රොපර්ටි ප්ලාන්ට්. ඊට පස්සේ ඔයාලට මේ අර අදර් ඉන්කම් වලත් ඉන්කම්ස් 3ක් 4ක් වගේ ගැටලුවේ තියෙනවා නම් එයාව 4 වෙනියට ගන්න. මොකද ඒ 4 දෙනා ඉන්නේ මේ කියන්නේ comprehensive income statement එකෙන් දැන් මේගොල්ලෝ මුලින් ඉන්න අයනේ other income අන්න ඒ වගේ දේවල් මුලට ගන්න notes. ඒක මේ notes අතර ඒ පිළිවෙලට ගන්න. property plant එකයි මේ වියදම් list එක ලියන එකයි income tax එකයි other income එකයි. ඊට පස්සේ අනිකුත් දේවල් ටික ඔයාලා ගානේ ඔයාලට දීලා තියෙන විදිහට හදන පිළිවෙලට ගන්න. debtors ලා කියන්නේ මේ දේවල් ඔයාලා notes වලින් පෙන්වන්න විතරයි ඕනේ. ඔයාලා කියනවා නම් දැන් ශේෂ පිරික්සුමේ තියෙනවා debtors ලා 700ක් ඔයාලා මේක අරගෙන යනවා මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල තමයි අපි අවසානට ඩෙබ්ටර්ස්ට සටහන් කරන්නේ ණය ගැතියන්. එතකොට මෙතනදී ඔයාලට මේ අර 700 තිබ්බ එක 500 වුණා නම් මේ 500 ඔයාලා දානවනේ 500යි කියලානේ දාන්නේ ඩෙබ්ටර්ස්ලා. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනේ දාන්නේ 500. ඒතර 200ක්ම අඩු වෙලා. ඒ 200 අඩු උනේ මොකක්ද උනේ කියන එක මෙන්න මේ නෝට් එකෙන් පෙන්වන්න ඕනේ. එතකොට ඒක 7 වෙනිම නෝට් එක වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඔයාලා හදන පිළිවෙලට නෝට්ස් ගන්න පුළුවන්. නමුත් අර ටික පිළිවෙලට නෝට්ස් ගන්න. පළවෙනි එක්සැම්පල් එකට යන්. එතකොට මේකෙදි මට ඕනේ උනේ ඔයාලට මේ සමාගමක ගිණුම් හදන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න සහ ප්‍රායෝගිකව මේ ගිණුමක් හදන එක ඔයාලට පැහැදිලි කරලා දීලා ඔයාලගේ එක්සෑම් එකේ ගැටලුව කරගන්න පුළුවන් වෙන විදිහට මේක පැහැදිලි කරන්න තමයි මට ඕනේ වුණේ. එතකොට ඔයාලගේ එක්සෑම් එකේ කොහොමද මේ කම්පැනි accounts ගාන අතාරින්න බැරි ගානක් මේක අනිවාර්යෙන් හදන්න ඕනේ. එතකොට මේ ගානට හම්බ වෙන ලකුණු ප්‍රමාණය ඔයාලට හරියටම ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කම්පැනි accounts කියලා කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි. නමුත් මේකෙදී අර ස්ටේට්මන්ට්ස් 4ක් හදන්න ඕන නිසා පැතිකඩයන් 4කට යන නිසා කාල වේලාව යනවා කොහොමත් මේ කම්පැනි accounts ගානට. එතකොට ඔයාලා මැනේජ් කරගන්න ඕනේ පැය භාගයක් ඇතුළත මේ ගාන හදන්න. ඒ කියන්නේ මේකේ ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයයි මූල තත්ත්ව ප්‍රකාශනයයි ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයයි ඒ ලියන නෝට්ස් ටිකයි. එතකොට ඔයාලට හරියටම මේ කම්පැනි වල මේ સિદ્ધාන්ත ටික හරියටම අවබෝධ කරගත්තොත් ඒ පැය භාගය ඇතුළත මේ ගාන හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කම්පැනි ගාන දෙනකොට ඔයාලා දැන් notes ඒ කියන්නේ දැන් structures format එක ගහගෙන ලෑස්ති වෙලා ඉන්න ගාන හදන්න. ඔයාලා ගාන හදන්න යද්දී අනිවාර්යෙන්ම විනාඩියක් හරි දෙකක් හරි අරගෙන මේ ගාන කියවන්න. කියන්නේ ඔයාලට ධාරණය වෙන සීමාවට මේ ගාන කියවන්න ඕන. ඔයාලා කම්පැනි ගානක් උඩ ඉඳන් කියවන්නේ නැතුව ඒ කියන්නේ මේ ගානේ මෙන්න මේ balance sheet එකේ ඉඳලා මේ තියෙන ගැළපිලි මෙන්න මේ additional informations එක්ක මේ සියලුම දේවල් කියවන්න ඕනේ. මේ දේවල් කියවන එක ඔයාලට
ලොකු හෙල්ප් එකක් වෙනවා මේ ගාන හදනකොට. නැත්තම් මේ සමාගම් ගණන් වල දැන් එක දත්තයක් මේ උඩ තිබිලා පහළ තියෙන සමහර දත්තයක් එක්ක මේ ගාන බැඳෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී ඔයාලට නැවත මේ ගාන ආය මේවා කර මේ කියන්නේ ටිපෙක්ස් කර කර ආය හදන්න වෙනවා. ඒක නිසා ඔයාලා විනාඩියක් දෙකක් අරගෙන මුලින්ම ගාන කියවන්න. එතකොට මේ ගාන කියවන එක තුලින් ඔයාලගේ ඔළුවට දල අදහසක් යනවා මේ ගාන තුල තිබ්බේ මොනවද කියන එක. කියන්නේ ලෝන් එකක් තිබ්බනම් ඒකේ රේට් එක කොහොමද අන්න ඒ දේවල් පිළිබඳව ඔයාලට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ගාන කියවන එක තුලින්. මේ කියවලා හදන්න. කියවලා හදන එක තුලින් ඉක්මනට මේ ගාන හදන්න පුළුවන්. එතකොට පළවෙනි එක්සැම්පල් එක මේකේ තියෙනවා stated capital ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ordinary shares සාමාන්‍ය කොටස් වල තියෙනවා 4130ක් redeemable preference shares වල තියෙනවා 1000ක්. එතකොට මේවා හදලා තියෙන දහස් වලින් general reserve පොදු සංචිතයේ තියෙනවා 420ක් revaluation reserve වල තියෙනවා 150ක්. දැන් මේ ශේෂයන් බැර විදියට සටහන් කරලා තියෙන්නේ මේවා ස්කන්ධයනේ. ස්කන්ධවල ස්කන්ධය කියන්නේ equity එක තියෙන්නේ බැර ශේෂය. Profit and loss account එකේ තියෙනවා 565ක් ආරම්භක ශේෂය 115 bank loan එකක් තියෙනවා 1400යි deferred taxation මේ deferred tax කියලා කියන්නේ විලම්බිත බදු. එතකොට deferred taxation එක දීලා තියෙනවා 300ක්. එතකොට විලම්බිත බද්දක් කියලා කියන්නේ මේකෙදි මම කියන්නම් මොකද්ද විලම්බිත බද්දක් කියන්නේ? ඒ කියන්නේ දැන් මෙතන දැන් බදු ගනුදෙනු තියෙනවානේ. බදු ගනුදෙනුවක අනාගතයේ කියන්නේ ඒ බදු ගනුදෙනුව වෙනුවෙන් අනාගතයේදී යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. දැන් අපි අද කරන ගනුදෙනුවක් වෙනුවෙන් අනාගතයේ ඇති වෙන්න පුළුවන් බලපෑමක්. දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි ගත්තාම දැන් අඩමාන සඳහා වෙන් කිරීම කියලා අපි කරන්නේ දැන් අපි ණයට දෙනවනේ. ණයට දෙනකොට අපිට නොලැබෙයි කියලා හිතනවා. අපි හිතනවා මෙච්චර ප්‍රමාණයක් නම් අපිට නොලැබෙයි කියලා අපි ඒකට වෙන් කිරීමක් කරනවා. අන්න ඒ වගේ වෙන් කිරීමක් තමයි මේ විලම්බිත බද්දෙත් කරන්නේ. එතකොට බොහෝ විට අපි මේ ගැටලුවක් තුල විෂය නිර්දේශය තුල මේ විලම්බිත බදු පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. දැන් මේ deferred taxation කියලා දෙන්නේ ඒ වගේ අපි කලින් වෙන් කරගන්න වෙන් කිරීමක්. කලින් කරන බදු වෙන් කිරීමක්. හොඳද? ඊට පස්සේ sales තියෙනවා 15675ක්, opening stock එක තියෙනවා 1260ක්, purchase තියෙනවා 9270ක්, carriage inward තියෙනවා 470ක්. ඒ කියන්නේ දැන් carriage inward එකක් කියලා කියන්නේ අර දැන් මේ කියන්නේ ගැනුම් සම්බන්ධව දරන පිරිවැයක්. ඒ කියන්නේ අපි මේ දේවල් ස්ථානයට අරගෙන එන්න අර පටවන්න වගේ දැන් අපි මොකක් හරි vehicle එක ගේනවා නම් එතනදී ඒකට පැටවීමේ කුලී වගේ අන්න ඒ වගේ දෙයක්. එතකොට මේක විකුණුම් පිරිවැයට අදාළ වෙන වියදමක්. property plant and equipment මේකේ cost එක දීලා තියෙනවා 8250, accumulated depreciation ආරම්භක සමුච්චය 1420. ඊට පස්සේ debtors creditors දීලා තියෙනවා. එහෙනම් debtors 800යි creditors 450යි. distribution cost එක 635යි, administrative cost එක 815යි. අනිකුත් මෙහෙයුම් වියදම් 138යි, interest payments තියෙනවා 120ක් පොලී ගෙවපුවා. bank charges 145යි, bank overdraft interest overdraft එකක් කියලා කියන්නේ අයිරාවක්. එතකොට දැන් ජංගම ගිණුම් හිමියෙක්ට එයාගේ ගිණුමේ තියෙන ශේෂය ඉක්මවලා යාට ගනුදෙනු කරන්න බැංකුවෙන් දෙන chance එකක්. ඒකට කියනවා අයිරාවක් කියලා. බැංකුවෙන් මේ දෙන අයිරාවට මෙයා පොලියක් අය කරගන්නවා බැංකුව විසින්. මේකට තමයි කියන්නේ overdraft interest එක. මේක මූල්‍ය වියදම. ඊට පස්සේ interim dividends. interim dividends කියලා කියන්නේ අතුරු ලාභාංශ. එතකොට දැන් සමහර කම්පැනිස් දැන් ගොඩක් විට බොහෝ දුරට කම්පැනි එකක් ලාභාංශ ගෙවන්නේ වර්ෂ අවසානයේ. නමුත් සමහර කම්පැනි වර්ෂයේ මැද එහෙම නැත්නම් ගිණුම් වර්ෂයේ පටන් අරන් මාස 3ක් ඇතුළත අන්න ඒ වගේ අවස්ථාවලදී ලාභාංශ ගෙවනවා. එතකොට ordinary shares වලට ගෙවපු ලාභාංශ 200යි, preference shares වලට 70යි. එතකොට මේ interim dividends, ordinary shares, preference shares කියලා වෙනසක් නැහැ. අතුරු ලාභාංශ ගෙවනකොට වෙන්නේ retained earnings වලින් අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ provision for taxation 2019 4යි ඒක. එතකොට බදු වගකීම තියෙනවා. බදු ඒ කියන්නේ බදු වෙන් කරලා තියෙන ආරම්භයේදී 135ක්. ඊට පස්සේ tax paid ගෙවලා තියෙනවා බද්ද 225ක්. other operational income තියෙනවා 15ක්. investment in associates ඒ කියන්නේ දැන් ඒ කියන්නේ යම් මොනයම් හරි association එකක investment කරපු එකක් ආයෝජනයක්. මේ තියෙන්නේ ආයෝජනය. ඒතර dividends from associates. ඒතකොට ඒකෙන් හම්බ වෙච්ච ලාභාංශ 32යි. ඒතකොට dividends කියලා කියන්නේ ලාභාංශ ආදායමක් නේ. හින්දා තමයි මෙයා බැලන්ස් වෙන්නේ. දැන් other quartered investment ඒ කියන්නේ මෙතනදී මේ quartered investment එකක් කියලා ගන්නේ
ඒ කියන්නේ දැන් යම්කිසි කාලයකට සීමා වෙච්ච ඉන්වෙස්ට්මන්ට් එකක්. ක්වාටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ ඒකයි. ගොඩක් විට මේ ක්වාටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් අපි ගන්නේ දිගු කාලීන වත්කමක් විදිහට ගන්නෙ නැහැ ක්වාටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් එකක්. අපි මේක ගන්නේ කෙටි කාලීන වත්කමක් විදිහට. නමුත් ගානේදී කිව්වොත් අවසානයේදී මේක දිගු කාලීන වෙනවා කියලා. එතකොට අපි මේක දිගු කාලීන ඉන්වෙස්ට්මන්ට් එකකට ගන්නවා. නැත්තම් ක්වාටර්ඩ් එකක් තිබුණොත් ඒක අපි ගන්නේ කෙටි කාලීන වත්කමක් විදිහට. කෙටි කාලීන වත්කමයි කියන්නේ කරන්ට් ඇසෙට්ස් එකක් විදිහට තමයි ගන්නෙ. ඊට පස්සේ තියෙනවා provision for doubtful debts වෙන් කරන කිරීම. කියන්නේ අඩමාන ණය වෙන් කිරීම 65යි, insurance 122යි, prepayment and accruals පෙරගෙවීම සහ උපචිත. පෙරගෙවීම එහෙනම් හරශේෂ 1153යි. 153යි පෙරගෙවීම. accruals කියලා කියන්නේ උපචිත ශේෂය 33යි. electricity වලට තියෙනවා 66ක් විදුලි වියදම. cash in hand අතේ තියෙන මුදල් 2100යි. bank charges තියෙනවා 1038ක්. මෙතන මේ තියෙන්නේ උපචිත bank charges උපචිත වෙලා කියන්නේ උපචිත වෙච්ච ප්‍රමාණය වර්ෂ ආරම්භයේ බැංකු ගාස්තු උපචිතව පවතින ප්‍රමාණය 1038යි. කියන්නේ මේක කෙලින්ම ජංගම වගකීමක් විදිහට අපිට දාන්න පුළුවන් bank charges. ඊට පස්සේ තියෙනවා additional informations වල stock එක අවසාන stock එක 2023යි 31 දිනට stock එක දීලා තියෙනවා ලක්ෂ 5යි කියලා cost එක. එතකොට insurance prepaid ඒ කියන්නේ රක්ෂණය පෙර ගෙවලා තියෙනවා කලින් ගෙවලා තියෙනවා 30000ක්. electricity විදුලිය උපචිත වෙලා තියෙනවා 14000ක්. actual tax liability 2018 මේ කියන්නේ පෙර වර්ෂයේ සත්‍යබදු වගකීම 1,60,000කට එකඟව මේ අවුරුද්දේ ගෙවලා තියෙනවා. settled ඒ කියන්නේ ගිය අවුරුද්දේ සත්‍යබදු වගකීම 1,60,000යි. ඒක මේ අවුරුද්දේ ගෙවලා තියෙනවා. tax liability කියන්නේ වර්ෂයට අදාළ බදු වියදම දීලා තියෙනවා 1,50,000යි. මේ අවුරුද්දට අදාළ බදු වියදම 1,50,000යි. ඊට පස්සේ debtors ලගෙන් ණය ගැතියන්ගෙන් bad debt ඒ කියන්නේ බොල් ණය වෙලා 80000ක්. ඊට පස්සේ written off as bad 10% ඒ කියන්නේ balance එක ඉතුරු වෙන balance එකෙන් මේ ඉතුරු වෙන balance එක. ඒ කියන්නේ ණය ගැතියන්ගෙන් මේ 80000 අඩු කරලා ඉතුරු වෙන balance එකෙන් 10%ක් doubtful debts ඒ කියන්නේ අඩමාන ණය. information pertaining property plant and equipment වලට අදාළව දීලා තියෙනවා. මේ cost එක දීලා තියෙනවා. මෙයාගේ දීලා තියෙනවා මෙතනදී freehold land ඒ කියන්නේ cost එක 1500යි, buildings 2500යි, motor vehicles 800යි, plant 1200යි, furniture and fittings 1000යි. එතකොට මේ ඒ ටික තමයි මෙතනදී දීලා තියෙන්නේ. ඊට පස්සේ accumulated depreciations දීලා දෙනවා buildings වල 625යි 380යි මේ විදිහට. ඊට පස්සේ මෙතනදී කියන්නේ land එක revalue කරනවලු ලක්ෂ 20කට. ඒ කියන්නේ 2000ක්. මේකෙදි පොත්වල සටහන් කරලා නෑලු. මේක පොත්වල සටහන් කරන්න තීරණය කරනවා. නමුත් මේ පිළිබඳව කිසිදු ගනුදෙනුවක් මේ වෙනකන් පොත්වල සටහන් කරලා නැහැ කියලා තමයි කියන්නේ. කියන්නේ මේක පොත්වල සටහන් කරන්න තීරණය කරනවා. ඒ කියන්නේ මේ තියෙන දැන් මෙතනදී කියනෝනේ decided to reflect this figure in the books. පොත්වල සටහන් කරන්න තීරණය කරනවා. but no action had been taken in this regard so far. කියන්නේ මේ වෙනකන් මේක සටහන් පොත්වල සටහන් කරලා නැහැ. on the first day of the year motor vehicles ඒ කියන්නේ අවුරුද්ද පටන් ගන්න පළවෙනි දවසේ motor vehicles 850ක එකක් මිලදී අරගෙන furnitures 400ක එකක් මිලදී අරගෙන ඊට පස්සේ පටන් ගන්න පළවෙනි දවසේම plant and machinery cost එක 200ක් වෙච්ච එකක් විකුණලා තියෙනවා 175කට. මේක carrying value එක කියනවා 150යි කියලා. ඊට පස්සේ credit in the sales proceed to sales account no other action had been taken in this regard. එතකොට මේකෙදි කියලා තියෙන්නේ මේකෙන් හම්බ වෙච්ච මුදල credit කරලාලු sales account එකට. ඒ කියන්නේ විකුණුම් ගිණුමට බැර කරලාලු. එතකොට දැන් මේ plant එක විකුණලා හම්බෙච්ච 1,75,000 විකුණුම් ගිණුමට බැර කරලා තියෙනවා. වෙන කිසිම දෙයක් මේ වෙනුවෙන් කරලා නැහැ. කියන්නේ මේක අපි හදන්න ඕනේ. අපි දන්නවා දීපල පිරියතක් විකුණනමින් හම්බ වෙන මුදලක් මේක උපලබ්ධි වෙන්නේ නැහැනේ. ඒක නිසා අපිට මේක ඍජුවම විකුණුම් ආදායම විදිහට හඳුනා ගන්න බෑ. මෙයාව අපි දාන්නේ, ඒ කියන්නේ අපේ මුදල් ගිණුම හර කරලා වත්කම් ඉවත් කිරීමේ ගිණුමට තමයි මේ 175 බැර වෙන්නේ. එහෙනම් දැන් මේකෙදි බැරද්දක් කරලා දිනවා sales වලට credit කරලා, sales වලට බැර කරලා. එහෙනම් ඒ sales වලට බැර කරපු එක මෙතනදී sales වලට හර වෙන්න ඕනේ.
ඒ වගේ දේවල් ඔයාලා මේ කියවගෙන යන අතරතුරේදීම ඔයාලට ලියා ගන්න පුළුවන්. එතකොට මේ plant and equipment are depreciated using straight line method. straight line method එක කියලා කියන්නේ සරල මාර්ග ක්‍රමය. ඔයාලට දුන්නොත් diminishing balance method කියන්නේ හීනවන ශේෂ ක්‍රමය. එතනදී ඔයාලා කරන්න ඕනේ. දැන් හීනවන ශේෂ ක්‍රමයට හදන්න දීලා තිබුණොත් ඔයාලා කරන්න ඕනේ cost එකෙන් මෙන්න මේ depreciations අඩු වෙන depreciations අඩු කරලා carrying amount එකට ධාරණාගයට තමයි ඔයාලා ෂෙයා ගන්න ඕනේ. නමුත් මෙතනදී straight line method එකට ඔයාලට මේ ගන්න දිවන්න කියලා තියෙන සරල මාර්ග ක්‍රමයට. එතකොට මේ accumulated depreciations අඩු වෙන්නේ නැහැ. මේ තියෙන ගානටම ප්‍රතිශතය දාලා හොයනවා straight line හින්දා. ඔයාලට බැරි වෙලාවත් මේක diminishing balance එහෙම නැත්නම් හීනවන ශේෂ ක්‍රමයට කිව්වොත් ඔයාලා හොයද්දී මෙන්න මේ depreciation අඩු කරන. දැන් buildings වල හොයද්දී 2500න් 625ක් අඩු කරලා ධාරණාගය අරගෙන යාට තමයි හොයන්නේ. නමුත් දැන් මේ වගේදී ගැනීම ඉවත් කිරීම තියෙනවා නම් වෙනස් වෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා 50000 shares had been issued 12 rupees. එතකොට මේකෙදී මේ ක්‍රියාවලිය ක්‍රෙඩිට් කරලා තියනවලු මේක බැර කරලා තියනවා stated capital account එකට. එතකොට මෙතනදී stated capital account එකට තමයි මෙයාව බැර කරන්නේ. ඊට පස්සේ customer had institution legal action against the company for its failure to deliver the goods as per the agreement claiming on ලක්ෂ 5යි. ලක්ෂ 5ක claim එකක්. The company lawyers are of the view that definite opinion cannot be expressed in regard to the case. එතකොට මේකෙදි කියන්නේ කස්ටමර් කෙනෙක් ලීගල් ඇක්ෂන් එකකට ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ඇග්‍රීමන්ට් එක. එයාගේ ඇග්‍රීමන්ට් එකේ ක්ලේම් එකට එයාට බඩු දුන්නේ නැහැ කියන එක තමයි එයාට වෙලා තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ 50000ක ගිවිසුමකට එයා, ඒ කියන්නේ ඒ කස්ටමර් මේ කම්පැනි එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහනවා මෙයාට ලක්ෂ 5ක වටිනාකමකට බඩු එකවර දෙන්න කියලා. එතකොට දැන් කම්පැනි එක ෆේල් වෙලා තියෙනවා. කම්පැනි එක මෙයාට මේ, ඒ කියන්නේ කම්පැනි එකට බඩු මෙයාට දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා මෙයා මේ ලක්ෂ 50කට මේ ඇග්‍රීමන්ට් එක ගහපු එකට කම්පැනි එකට භාණ්ඩ ලබා දෙන්න බැරි වෙලා තිනවා. ඒ හේතුව මත මේ පාරිභෝගිකයා මේ කස්ටමර් කම්පැනි එකට විරුද්ධව නඩු දාලා තියෙනවා. හොඳද? එතකොට මෙතනදී company lawyers are of the view that definite opinion cannot be expressed in regard to the case. එතකොට කම්පැනි එකේ lawyers ලා කියනවා එයාලට මේ පිළිබඳව නිශ්චිත මතයක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න බෑ කියලා. කියන්නේ මෙතනදී මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මෙයාලා මේ නඩුව වෙනුවෙන් තව කාලයක් ගන්නවා. කොහොමද මේක කරන්න කියන එක. අන්න එතකොට මෙන්න මේක නෝට් එකක්. මම ඔයාලට කිව්වා නෝට්ස් වලදී අපි සමහරක් තැන්වලදී සමහර දේවල් අපි ලියනවා ඍජුවම නෝට් එකක් විදිහට. දැන් මේකෙදී මේ ලක්ෂ 5ක ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කම්පැනි එකට කස්ටමර් කෙනෙක් එක්ක. නමුත් කම්පැනි එකට එයාගේ මොනියම් හරි හේතුවක් නිසා කම්පැනි එක ෆේල් වෙලා තියෙනවා. කියන්නේ යාට ඒ කස්ටමර්ට බඩු දෙන්න බැරි වෙලා තියෙනවා. කියන්නේ ඒ ඇග්‍රීමන්ට් එක කම්ප්ලීට් කරන්න බැරි වෙලා තියෙනවා. අන්න ඒක නිසා මේ කස්ටමර් කම්පැනි එකට විරුද්ධව නඩු දාලා තියෙනවා. එතකොට මෙතනදී කම්පැනි එකේ ලෝයර්ස්ලා කියනවා මේ පිළිබඳව හරි නිගමනයක් මේ වෙලෙදි දෙන්න බෑ කියලා. දැන් ලෝයර්ස්ලා කිව්වොත් මේ ලක්ෂ 5 කම්පැනි එකේ කස්ටමර්ට ගෙවන්න ඕනේ කියලා එහෙම උනොත් කරන්නේ මේ ලක්ෂ 5 කියලා කියන්නේ කම්පැනි එකේ වෙනත් වේදමක්නේ. මේක වෙනත් වේදම් ශීර්ෂයට දානවා සහ මේ ලක්ෂ 5 දැනටමත් ගෙවන්න ඕනේ. සමහර විට වලට ශේෂ පරීක්ෂණය දෙනවා. කියන්නේ මෙච්චර ගාණක් දැනටමත් ගෙවලා තියෙනවා. එතකොට ඒ ගාණෙන් මේ ගාණ අඩු කරලා ඊටු ගාණ තමයි උපචිත. ගොඩක් විට බොහෝ අවස්ථාවලදී එහෙම කලින් වෙන් කිරීම කරන්නේ නැහැ. එතකොට ඒක නිසා මේ ලක්ෂ 5ම ජංගම වගකීමට උපචිත වෙනවා. දැන් නමුත් මෙතනදී මේ පිළිබඳව හරි දෙයක් කියලා නැහැ. ගෙවන්න කියලා නිශ්චිතවම කියලා නැහැ. ගෙවන්න කිව්වොත් වෙන දේ තමයි මම ඔයාලට කිව්වේ. මොකද ඔයාලට මේ ගැටලුවම එන්නේ නැහැ නේ එක්සෑම් එකට. ඔයාලගේ එක්සෑම් එකේ ගාණදී තිබ්බොත් කම්පැනි එක විසින් ගෙව්වා මෙයාට කියලා අන්න එතනදී ඔයාලා කරන්න ඕනේ අර දේ. වෙනත් වේදම් යටතේ මේ ලක්ෂ 5 දාන්න ඕනේ සහ මේක උපචිතයි මේක ජංගම වගකීමට ගිහිල්ලා දාන්න. දැන් මෙතනදී පැහැදිලිවම කියනවා මේ ලෝයර්ස්ලා කියනවා එයාලට මේ පිළිබඳව පැහැදිලි අදහසක් දෙන්න බෑ කියලා. කියන්නේ ඩෙෆිනිට් ඔපිනියන් එකක් එයාලට දෙන්න බෑ කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට මේක අවිනිශ්චිතාර්ථයේ තියෙන. තාම හරි ඩෙෆිනිෂන් එකක් නැහැ. ඒක නිසා මේක නෝට් එකක්. මේ ගානේදී මෙයා නෝට් එකක් කියන එක මතක තියාගන්න. මම ඔයාලට ඊළඟට ගාන හදද්දී ආයෙ මේක පැහැදිලි කරන්නේ නැහැ. මම ඒකයි මෙතනදිම වැඩි පැහැදිලි කිරීමක් කරේ. මෙයා නෝට් එකක්. ඊට පස්සේ the preference shares are due to be redeemed in 2021. එතකොට මෙයාලා සැලසුම් කරලා තියෙනවා preference shares මේ redeemed කරගන්න, නිදහස් කරගන්න
2021 ගෙදී. ඒ කියන්නේ මනාප කොටස් 2021 ගෙදී තමයි නිදහස් කරගන්න නියමිත වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඔයාලා බලන්න මේකේ ගිණුම් අපි හදන්නේ කවදාද 2020 3:31කට. එතකොට 2020 ඒ කියන්නේ 2020 මාර්තු 31 වෙනිදාට තමයි accounts හදන්නේ. දැන් මෙතනදී කියන්නේ මෙයා මේවා නිදහස් කරගන්නේ 2021 අවුරුද්දේ කියලා. නිදහස් කරගන්න නියමිත. එහෙනම් මේ ඉදිරි අවුරුද්ද එකක් නේ. ඒක එතකොට මේක මේ අවුරුද්දේ ගලපන්නේ නැහැ නේ අපි. එහෙනම් මේකත් නෝට් එක 2021 රිඩීම් කරන නිසා මෙයා නෝට් එක රිඩීම් කරනවා කියලා නිදහස් කරගන්නවා. මම ඔයාලට කම්පැනි accounts මේකේ පළවෙනි එකේදී කිව්වා වර්ණීය කොටස් නිකුත් කරනකොට සමහර අවස්ථාවලදී සමාගම නිකුත් කරනවා redeemable preference shares. ඒ කියන්නේ නිදහස් කරගන්න පුළුවන් වර්ණීය කොටස්. එතකොට මෙතනදී සමාගම shareholder එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. එතනදී කියන්නේ සමාගමට ඕනේ වුණාම නැවත අරයාගෙන් ඒ කියන්නේ කාල සීමාව කියන්නේ කල්පිරණ කාල සීමාව කියන්නේ ඇග්‍රීමන්ට් එකේ තියෙන විදිහට අවුරුද්දක් හරි දෙකක් හරි අරයාගෙන් ඒ කියන්නේ අර ෂෙයා හෝල්ඩර්ගෙන් මේ කොටස් ටික ගන්න පුළුවන් කියලා. අන්න ඒකයි ෂෙයාර්ස් රිඩීම් වෙනවා කියලා කියන්නේ. නිදහස් කරගන්න. එතකොට මේකෙදි මෙයාලා මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 දී තමයි ලබා ගැනීම නිමිති. එහෙනම් ඒක මේ අවුරුද්ද ගලපන්නේ නැහැ. මෙයා නෝට් එක 115 බැංක් ලෝන් එකක් සෙටල් කරනවා in half year installment. මේකේ 115 බැංක් ලෝන් එක සෙටල් කරන්නේ අර්ධ වාර්ෂික ඉන්ස්ටෝල්මන්ට් එකක්. කියන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක කියලා කියන්නේ වාරිකයක්. අර්ධ වාර්ෂික වාරිකය කියන්නේ දැන් අවුරුද්දකට දෙපාරක් තමයි මේ ලෝන් එකට අපි සල්ලි දාන්නේ. එතකොට මේකේ එක ඉන්ස්ටෝල්මන්ට් එකක් ලක්ෂ 2යි ඉන්ට්‍රස්ට් එකත් එක්ක. ෆස්ට් ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරන්නේ පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරන්නේ 2019 10යි 15. 2019 10යි 15 තමයි පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරන්නේ 4යි 15 2020 4යි 15. එතකොට දැන් මේකේ අපි මං කිව්වා දැන් 2020 4යි 15 පේ කරන එක ගන්නේ. දැන් මේක ඉවර වෙන්නේ කවද්ද 2020 3යි 31 නේ. එතකොට 4යි 15 කියලා කියන්නේ තව දවස් 15ක් තමයි ඉස්සරහට අරගෙන මේක පේ කරලා තියෙන්නේ. දැන් මෙතනදී අධ්‍යක්ෂකවරුන් ගිණුම් ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් මාස 6කට වගේ පස්සේනේ. එතකොට ඒක නිසා මේ 4යි 15 කියන එක මේක අපිට මෙතනදී ගලපන්න පුළුවන්. ඊට පස්සේ number of shares issued ඒ කියන්නේ නිකුත් කරලා තියෙන කොටස් ගණන numbers තියෙන ordinary shares 2,80,000ක් කොටස් නිකුත් කරලා තියෙනවා. preference shares ලක්ෂයක් නිකුත් කරලා තියෙනවා. following resolutions were presented at the directors meeting on. ඊට පස්සේ දැන් directors meeting ඒ කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේවයිකේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ වාර්ෂික රැස්වීමේදී යාළගේ මීටින් එකේදී මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියලා තීරණය කරගෙන තියෙනවා. හොඳද? ඒ ටික තමයි transfer ඒ කියන්නේ 1,80,000ක් to general reserve. ඒ කියන්නේ පොදු සංචිතයට මාරු කරන්න තීරණය කරගෙන තියෙනවා 1.80. එතකොට පොදු සංචිතයට මාරු කිරීම කියලා දුන්න ගමන් අපි කරන්නේ රඳවාගත් ඉපයුම් වලින් තමයි පොදු සංචිතයට මාරු කරන්නේ. එතකොට රඳවාගත් ඉපයුම් වල ශේෂය අඩු වෙලා පොදු සංචිතයේ ශේෂය වැඩි වෙනවා. මේකෙදි ස්කන්ධයේ වෙන සමස්ත බලපෑම බිඳුවයි. ස්කන්ධය වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ. මොකද රඳවාගත් ඉපයුම් වලින් අඩු වෙලා එයාව එකතු වෙන්නේ පොදු සංචිතයට. එතකොට යාළගේ අනිත් resolution එක අනිත් යෝජනාව තමයි declare of the balance dividend to preference shareholders. They are entitled annual dividends of 1.5. ඒ කියන්නේ share එකකට preference shareholders ලට ඒ කියන්නේ වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ දෙන්න යෝජනා කරනවා. එතනදී වර්ණීය කොටස් හිමියන්ට ලාභාංශ ගන්න පුළුවන් එක ෂෙයා එකකට 1.50ක්. එහෙනම් preference shares දැන් තියෙනවා මෙතන ලක්ෂයක්. මේ ලක්ෂයට 1.50ක් ගන්න පුළුවන්. declare of dividends per share on ordinary share. එතකොට ordinary shareholders ලට dividends දෙන්න තීරණය කරන එක ඒක මොකක්ද? note එක. මෙයා note එක. එතකොට සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න යෝජනා කරගත්තොත් ඒක resolution එකයි. කියන්නේ යෝජනාවක් තිබුණොත් එයා note එක මතක තියාගන්න මෙන්න මෙයා note එක. market value of quartered investment was had been. ඒ කියන්නේ quartered investment එකේ market value එක 720ක් වෙලා තියෙනවා. classifying as long term investment. මේක long term investment එකක් විදිහට classify කරලා තියෙනවා. ඊට පස්සේ accounting statements were authorized for publication. මෙන්න ඒ කියන්නේ සමාගමේ ගිණුම් authorize කරන දිනේ තමයි 2020 6/20. ඒ කියන්නේ අනුමත කරන්න 2020 6/20. එතකොට ඒට කලින් වෙන සියලුම දේවල් අපිට ගලපන්න පුළුවන්. එහෙනම් 2020 6/20ට කලින් තමයි
මෙතන බැංක් ලෝන් එකේදී මාස 15ක ඩිලේ එකක් දවස් 15ක ඩිලේ එකක් තිබුණා. එතකොට මේ ඩිලේ එක ප්‍රශ්නයක් නෑ. මෙයා ඉන්නේ 2020 6:20ට කලින් නිසා. දැන් මේ ගාන සම්පූර්ණයෙන්ම කියවලා ඉවරයි. මම කියවන අවස්ථාවේදීත් ඔයාලට පැහැදිලි කිරීම කරා. එතකොට මේකෙදී ඊළඟට හදන්න කියලා තියෙන්නේ comprehensive income statement එකයි financial position statement එකයි changes in equity statement එකයි ඒකට අදාළ වෙන notes ටිකයි. එතකොට මෙන්න මේ ගාන ඒ ගාන තමයි මෙතනදී මේ හදලා තියෙන්නේ. මුලින්ම ඔයාලා මේ structures ඇඳ ගන්න. comprehensive income statement එකේ format එක මොකද්ද? මෙන්න මේ විදිහට sales, cost of sales, gross profit, other income, distribution cost එන්න ඕනේ. ඊට පස්සේ changes of equity statement එකේ structure එක. මේ structures ටික ඇඳ ගන්න. ඊට පස්සේ position statement එක ඊට පස්සේ notes වලට ගන්න දේවල් සහ notes වලට අමතරව workings තියෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ සමාගම් ගානක පෙර වැඩ තියෙනවා. මේ පෙර වැඩ ටික ඔයාලා පෙන්වන්න ඕනේ workings මොනවද කියන එක. මොකද දැන් සමාගම් ගානක අපි දන්නවා මේ ගානේ අනිවාර්යෙන් අපි හදන්නේ පළවෙනි ගැලපිල්ලේ ඉඳලා. සමාගම් ගානක් හදන්නේ සමාගම් නෙවෙයි හවුල් ව්‍යාපාර හරි LKS 16 හරි ඕනෙම ගානක් අපි හදන්න පටන් ගන්න මුලින්ම ගැලපිලි වලින්. කිසිම වෙලාවකදී ඔයාලා මෙන්න මේ දේවල් වලින් හදන්න පටන් ගන්න එපා. කෙනෙක්ට ඕනනම් පුළුවන් ආරම්භක ශේෂයන් දාගන්න. දැන් මේ දීලා තියෙන්නේ මේ වගේ ආරම්භක ශේෂයන්නේ. මේ ආරම්භක ශේෂයන් මේ ටික එන්නේ කොහෙටද? ස්කන්ධ වෙනස් වීමෙන් ප්‍රකාශ වෙන ඉක්විටි ස්ටේට්මන්ට් එකනේ. මේ ආරම්භක ශේෂයන් ටික ගිහිල්ලා ඉක්විටි ස්ටේට්මන්ට් එකට දාගන්න. ඒ ටික විතරයි කරන්න පුළුවන්. ඒට අමතරව මෙතනින් ආයෙ ගන්න දෙයක් නැහැ. මේ දේවල් එකින් එක දාගෙන යන්න එපා. ඒක සම්පූර්ණ වැරදි. ගානක් හදනකොට අනිවාර්යෙන්ම පළවෙනි ගැලපිල්ලේ ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. මේකේ පළවෙනි ගැලපිල්ල කියනවා stock as at 2020 3.31 වෙනිදාට ලක්ෂ 5ක cost එකක් තියෙනවා. හොඳද? එතකොට දැන් මේකෙදි ඔයාලට මේ balance sheet එකේ values දීලා තියෙන්නේ දහස් වලින්. ඒක නිසා මම මෙතනදී ගාන හදන්නත් පාවිච්චි කරේ දහස් වලින්. මං ගාන හදලා තියෙන්නේ දහස් වලින්. හොඳද? මේ ගානේ මං හැමතැනක් පුරාවටම දහස් වලින් හදලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි ගැලපිල්ලේ තියෙනවා ස්ටොක් එක අවසාන තොගේ ලක්ෂ 5. එහෙනම් මේ අවසාන තොගේ කොහෙටද අපි යන්නේ? මේක අවසාන තොගේ අපි දානවා ජංගම වත්කම් වලට. ඒ කියන්නේ මුල් හත ප්‍රකාශනයේ ජංගම වත්කම් වලට හර කරන්න ලක්ෂ 5ක් සහ ඒ කියන්නේ ජංගම වත්කම් යටතේ ලියන්න ලක්ෂ 5ක් closing stock එක කියලා. ඊට පස්සේ මේ ලක්ෂ 5 ආය යන්නේ විකුණුම් පිරිවැය හොයනකොට ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසාන තොගේ අඩු වෙන එක වෙන්නේ විකුණුම් පිරිවැයේදී. මෙන්න මෙතනට යනවා closing stock එක. එතකොට ඔය closing stock එකේදී ආව මෙතනට ගිහිල්ලා ඊළඟට මෙතන දාන්නේ closing stock එක දාන්නේ මෙන්න මෙතන inventory එක. හොඳද? මේ විදිහට එන්නේ. ඊට පස්සේ ඒකේ පළවෙනි ගැලපිල්ල හරි. ඊට පස්සේ insurance prepaid was 30000 accrued electricity prepaid කියන්නේ ඉදිරියට ගෙවලා තියෙනවා සහ accrued electricity කියන්නේ උපජිත විදුලිය. prepaid එකක් තිබ්බොත් අපි මොකද කරන්නේ? එතන prepaid එකක් තිබ්බොත් අපි දැන් මේකේ තියෙන්නේ insurance නේ. ඉන්ෂුරන්ස් වල බලමු ඉන්ෂුරන්ස් කීයද? දැන් ඉන්ෂුරන්ස් තියෙනවා 122ක්. එහෙනම් prepaid කියලා කියන්නේ දැන් අපි මෙතනදී අපි දන්නවා කාලච්ඡේදයට අදාළ ඉන්ෂුරන්ස් විතරයි අපි ලාභාලාභ ප්‍රකාශනයේ දාන්නේ. එහෙනම් 30ක් ඉදිරියට ගෙවපුවා. එහෙනම් කාලච්ඡේදයට අදාළ එක හොයාගන්න 122කින් 30ක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඉදිරියට ගෙවපු එක ඉදිරියට ගෙවනවා කියලා කියන්නේ මොනවාද? ඉදිරියට ගෙවන සියලු වියදම් අපිට වත්කම්. මේ දේවල් නම් මේ ගිණුම්කරණයේ මූලික දේවල්. දැන් ඉදිරියට ගෙවීමක් කියලා කියන්නේ වත්කම. උපජිත වෙනවා කියලා කියන්නේ වගකීමක්. ඉදිරියට ගෙවන සියලුම වියදම් ජංගම වත්කම්. අපි යම්කිසි වියදමක් ගෙවන්නේ නැතුව ඒක උපජිත කරගෙන ඉන්නවා නම් එයා වගකීමක්. අපිට කවදා හරි දවසක ගෙවන්න ඕනේ. එතකොට මේකෙදි දැන් මෙන්න මේ ඉදිරියට ගෙවපු prepaid insurance එක current assets යටතේ දානවා. current assets එකක් එයා. ඊට පස්සේ අර උපජිත එක උපජිත එක්කෙනාව අපි දාන්නේ මෙතන non current මෙතන liability. හොඳද? liabilities කියලා දාගන්න. මෙතනත් current liabilities. ඊට පස්සේ උපජිත විදුලිය තිබුණා 14ක්. ඒ උපජිත විදුලිය 14 මෙන්න accrued electricity විදිහට දාන්න ඕනේ. උපජිත විදුලිය දාන්න ඕනේ. ඊළඟට
actual tax liability ඒ කියන්නේ 2018-19 වර්ෂයේ සත්‍ය බදු වගකීම 1,60,000ක් ඒක ගෙවලා තියෙන්නේ මේ අවුරුද්දේ. හොඳද? එතකොට මේ අවුරුද්දේ සත්‍ය බදු වගකීම දීලා තියෙනවා 1,50,000යි කියලා. එහෙනම් ගිය අවුරුද්දේ 1,60,000 මේ අවුරුද්දේ ගෙවලා තියෙනවා. එහෙනම් අපි බලමු ගිය අවුරුද්ද වෙනුවෙන් බදු කොච්චරක් වෙන් කරගෙන තියෙනවද මෙන්න. ආරම්භයේදී වෙන් කරලා තියෙනවා 1,35,000ක් තමයි වෙන් කරගෙන තියෙන්නේ. නමුත් සත්‍ය බදු වගකීම කීයද? actual tax liability එක ගිය අවුරුද්දේ 1,60,000. එහෙනම් 1,35ක් වෙන් කරගෙන තියෙනවා. 1,35ක් කියන්නේ අඩුයි වෙන් කරගෙන ඉන්නෝනේ. 1,60ක් ගෙවන්න උනානේ අපිට. ඒ කියන්නේ 135න් 160ක් අඩු වෙන්න ඕනේ. ඒ ප්‍රමාණය ඌන වෙන් කිරීම 160න් 135ක් අඩු කරන්න එයා ඌන බදු. එතකොට ඌන බදු වෙනවා 25ක්. ඒ කියන්නේ ඌන. එතකොට ඌන බද්දක් આવත් අපි කරන්නේ යා වර්ෂයේ බද්දට එකතු කරනවා. එහෙනම් මේ 150ට 25ක් එකතු කරලා තමයි අපි වර්ෂයේ මුළු බද්ද ගන්න. මේ 150ට 25ක් එකතු කරලා තමයි වර්ෂයේ මුළු බද්ද ගන්න. ඌන බදු වෙන් කිරීමක් නම් එකතු කරනවා. අදි බදු වෙන් කිරීමක් නම් එයා අඩු කරනවා. දැන් මේකෙදි ගිය අවුරුද්දේ බදු වග කිරීම සත්‍ය බදු වග කිරීම 160යි. නමුත් ගිය අවුරුද්ද වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන්නේ 1,35,000. 1,60,000ක් ඕන දැන්ට 1,35ක් වෙන් කරගෙන තියෙන. එහෙනම් තව 25ක් මදි. එතකොට ඒ මදි 25 සහ මේ අවුරුද්දේ 탁සේරු කරපු බදු 1,50,000යි මේ 1,75,000 තමයි සම්පූර්ණ බදු වගකීම වෙන්නේ. එතකොට මෙන්න income tax මෙන්න 1,50,000යි මේ අවුරුද්දේක මේ adjustment ඌන එක එකතු කරාම 1,60,000යි. එතකොට 1,35යි වෙන් කරගෙන ඉන්න. එතකොට 25,000ක් ඌන. එතකොට ඌන එකක් නම් එකතු වෙනවා. අධි එකක් නම් අඩු වෙනවා. ඒක නිසා income tax එක මෙතන එන්නේ 1,75,000යි. මේ වර්ෂයට අදාළ බදු වගකීම 1,75,000යි. එතකොට මේ 1,75,000 වර්ෂයට අදාළ බදු වගකීම දාන්නේ මෙන්න මෙතන කාලච්ඡේදයට අදාළ බද්ද 1,75,000යි. හොඳද? 1,75,000යි. ඊට පස්සේ මේකේ ගෙවලා තියෙනවා අපි බලමු ගෙවපු බද්දක් තියනවාද කියලා. බදු ගෙවලා තියෙනවා 2,25,000ක් 2,25,000ක් ගෙවලා තියෙනවා බදු. හොඳද? එතකොට 1,75,000ක් තමයි වර්ෂයට අදාළ බද්ද. වර්ෂයට අදාළ බද්ද 1,75,000යි. එතකොට මෙතනදී ගෙවලා තියෙනවා 2,25,000ක්. හොඳද? 2,25,000ක් තමයි ගෙවලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ 2,25,000න් දැන් 2,25,000ක් අපි ඔක්කොම ගෙවලා තියෙනවානේ. එතකොට මේ 2,25,000න් අපි ගෙවනවා ගිය අවුරුද්දට අදාළව 1,60,000ක්. හොඳද? එතකොට 65,000ක් ඉතුරු වෙනවා. අපි ළඟ 65,000ක් ඉතුරු වෙනවා බදු වගකීම විදිහට. ඊට පස්සේ අපි ආයේ මේකේ බලන්න ඕනේ මේකේ ටැක්ස් වලට ප්‍රොවිෂන් කරගෙන තියෙනවා 135ක්. ඒ කියන්නේ ආරම්භයේදී ටැක්ස් එකට වෙන් කරගෙන තියෙනවා 135ක්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ටැක්ස් පේ කරලා තියෙනවා කියලා 2,25,000ක්. එතකොට මේකට සම්පූර්ණවම අපි ගන්න ඕනේ බදු ගිණුමක්. හරිද? එතකොට දැන් මේකේ 2,25ක් නේ ගෙවලා තියෙන්නේ. 2,25ක් ගෙවලා තියෙන්නේ. එතකොට වර්ෂයට අදාළ බදු වගකීම 1,75යි. හරිද? වර්ෂයට අදාළ බදු වගකීම වෙන්නේ 1,75යි. එතකොට ඒ 1,75 කියලා කියන්නේ දැන් tax liability එක අපිට එතකොට එනවා දැන් 225ක් නේ අපි ගෙවලා තියෙන්නේ. 225ක් තමයි අපි ගෙවලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට තව ගෙවන්න ඕනේ ගාණ, ඒ කියන්නේ තව උපචිත ගාණක් තියෙනවානේ. අපි ගෙවන්න ඕනේ උපචිත ගාණක්. එතකොට ඒකෙදි අපි ඒක හොයන්නේ දැන් ගිය අවුරුද්දේ බදු වගකීම 160යි. හොඳද? දැන් මේ අවුරුද්දේදී 175යි. එතකොට අපි මේකෙන් ගෙවලා තියෙන්නේ 230 ඒ කියන්නේ 225ක් තමයි බදු වගකීම ගෙවලා තියෙන්නේ. හොඳද? එතකොට 225 ගෙවන්නේ දැන් කලින් අවුරුද්දේ තියෙනවා 135ක් අපි වෙන් කරගෙන ඉන්නවා. හොඳද? 135ක් වෙන් කරගෙන ඉන්නවා. නමුත් එතකොට ඒ අවුරුද්දට අදාළව තියෙන්නේ 160යි. 160ක් ඒ කියන්නේ 135කට 160ක් තමයි ගෙවන්නේ. එතකොට ඌණ එක තමයි අපි වර්ෂයට අදාළව මේ 150ට මේ ඌණ එක තමයි එකතු කරේ 175ක් විදිහට. හොඳද? එතකොට දැන් 225ක් අපි මේ වෙද්දී ගෙවලා තියෙනවා. 225ක් මේ වෙද්දී ගෙවලා තියෙනවා.
225ක් මේ වෙද්දී අපි බද්ද ගෙවලා තියෙනවා. 225ක් ගෙවලා තියෙනවා කියන එක අඳුනගන්නේ මෙන්න මෙතන. මෙතන ටැක්ස් පේඩ් එක තියෙනවා 225ක්. හරිද? එතකොට මේකෙදි අවසාන වශයෙන් අපිට ගෙවන්න ඕන ඉතුරු වෙන බදු වගකීම වෙන්නේ මේ 225 තුලින් 160ක් අපි මේ අවුරුද්දට අදාළව ගෙවනවානේ. එතකොට තව මේ 225න් 65ක් ඉතුරු වෙනවා. හරිද? 65ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මේකෙදි අපි ගෙවන්න ඕනේ දැන් මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. ටැක්ස් එක අපි 225ක් ගෙවලා තියෙනවානේ. එතකොට මේ 225න් අපි ගෙවලා තියෙනවා ගිය අවුරුද්දේ ඒවා 160ක්. හොඳද? මේ 225 ඇතුලේ ගිය අවුරුද්දේ ඒවා 160ක් ගෙවලා තියෙනවා. එතකොට තව මෙතන ඉතුරු වෙන්නේ 65ක්නේ. තව එහෙනම් මේ අවුරුද්දට අදාළව අපි ගෙවන්නේ 65යි. හොඳද? දැන් ටැක්ස් එක අපි 225ක් ගෙවලා තියෙනවා. මේ 225න් ගාණේදී පැහැදිලිවම කියනවා මෙන්න මෙතනදී 160ක් ගිය අවුරුද්දේ බදු වගකීම තමයි අපි ගෙවලා තියෙන්නේ කියලා. හොඳද? එතකොට ඔයාලා 225 160ක් අඩු කරන්න. එතකොට එනවා 65ක්. එතකොට එන්නේ ඉතුරු වෙන්නේ මේ අවුරුද්දට ගෙවපු ප්‍රමාණයනේ. එතකොට මේ 65 කියන්නේ මේ අවුරුද්දට ගෙවපු ප්‍රමාණය. හොඳද? නමුත් මේ අවුරුද්දේ ඇස්තමේන්තුව තියෙනවා 150. 150න් 65ක් අඩු කරපුවාම තව මේ අවුරුද්ද වෙනුවෙන් 85ක් උපචිත වෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන තියෙන මේ 65යි දැන් මේ අවුරුද්දේ බුලවදු වගකීම 175නේ කියන එක. නැහැ මේ අවුරුද්දේ ඇස්තමේන්තුව 150යි. ඌන 25 ගලපලා තමයි ඔක්කොම කාලච්ඡේදයට අදාළ බද්ද 175යි කියන එක ගත්තා. එතකොට දැන් මෙතනදී 225න් ගිය අවුරුද්දට අදාළව 160ක් ගෙවනවා. එතකොට 225න් ගිය අවුරුද්ද 160 මේ අවුරුද්ද ගෙවනකොට තව 65යි ගෙවපු බඩු තියෙන්නේ. දැන් මේ අවුරුද්ද 150යි ඇස්තමේන්තුව. එහෙනම් ඒ 150න් ගෙවලා තියෙන්නේ 65යි. එතකොට තව 85ක් උපචිතයි. ඒක නිසා තමයි මෙන්න මෙතනදී අපි ගිහිල්ලා මේ 85 උපචිත බදු වගකීමකට දාන්නේ. ටැක්ස් ලයබිලිටි එක 85යි. ඊට පස්සේ දැන් ටැක්ස් එක ඉවරයි. ඊට පස්සේ out of debtors debt ඒ කියන්නේ ණය ගැතියන්ගෙන් 80000ක් බොල් ණය විදිහට ලියා හරිනවා. ණය ගැතියන්ගෙන් 80000ක් බොල් ණය විදිහට ලියා හරිනවා. අපි බලමු ණය ගැතියන් කීයක් ඉන්නවද කියන එක. එතකොට ණය ගැතියන් ඉන්නවා debtors ඉන්නවා 800ක්. debtors ලා ඉන්නවා 800ක්. එහෙනම් එයාලගෙන් 80000ක් බොල් ණය විදිහට ලියා හැරලා ඉතුරු ශේෂයට 10%ක් අඩමාන ණය වෙන් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේක වෙන්නේ මෙන්න මෙහෙම. debtors ලා මේක මම පස්වෙනි නෝට් එකකට ගත්තේ. එතකොට ණය ගැතියන්ගේ ආරම්භක ශේෂයේ තියෙන ආරම්භයේ හර ශේෂයක් 80000ක් බොල් ණය විදිහට කපා හරිනවා කියන්නේ ණය ගැතියන් අඩු වෙනවා 80ක් මෙතනදී අඩු වෙනවා. ඊළඟට මේක බොල් ණය ලෙස කපා හරිනකොට මේ 80 මෙන්න මෙතනට යනවා bad debt කියලා distribution expense එකක් විතර. ඒ කියන්නේ ගිණුම් කරණයේදී අපි හැම හරසටහනකටම හැම බැලසටහනක් තියන්න ඕන. එකක් හර වෙනවා නම් තව එකක් බැර වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි මේක බැලන්ස් වෙන්නේ. එතකොට මෙතනදී 720යි අවසාන ශේෂය. එතකොට මේ අවසාන ශේෂයට 10%ක් අඩමාන ණය වෙන් කරනවා. එතකොට 720ට 10% කියන්නේ 72. දැන් අඩමාන ණය 72යි. එහෙනම් අපි මේකේ බලමු බැලන්ස් ෂීට් එකේ අඩමාන ණය වෙන් කිරීම තියෙනවද කියලා. මෙන්න මෙතන තියෙනවා අඩමාන ණය වෙන් කිරීම 65ක් අඩමාන ණය වෙන් කිරීමක් තියෙනවා. නමුත් අඩමාන ණය වේදම 72. එහෙනම් 65යි වෙන් කරලා තියෙන. ඒ කියන්නේ අඩමාන ණය ඌන කියලා කියන්නේ වේදමක්. 72කින් 65ක් අඩු කරන්න ඉන්කම් ස්ටේට්මන්ට් එක ගන්න. එතකොට 7යි 7ක් ඌන වෙනවා. අවසානෙට සුද්ධ ණය ගැතියන් දාන්නේ මේ 720න් මෙන්න මේ අඩමාන ණය වේදම මේ 72 අඩු කරලා සුද්ධ ණය ගැතියන් ගන්නවා 648ක් විදිහට. මේක අපි දානවා එක්ස්පෙන්ස් එකක් විදිහට. මෙන්න මෙතන සුද්ධ ණය ගැතියන් අවසාන 648 එන විදිහ තමයි මම ඔයාලට ඒ පස්වෙනි නෝට් එකෙන් පෙන්නුවේ. ඊට පස්සේ අර 7 අඩමාන ණය ඌන වෙන් කිරීම කියලා ඒ 7 මෙන්න මෙතනට එනවා. ඩබල් ඩෙබ්ට් වලට මේ ඒ දාලා තියෙන ඒ 7. හරිද? ඊට පස්සේ දැන් හරි. අඩ මේක ගැලපුවා. ණය ගැතියන් ගැලපුවා. ඊට පස්සේ property plant and equipment ගලපන්න යන්නේ. හොඳද? මේකෙදි මේ දීලා තියෙන අගයන් මේ විදිහටම මේ cost අගයන් ටික සහ plant and equipment එකේ depreciations ටික accumulated depreciation මෙන්න මේ විදිහට දාගන්න. ගාන තුලින් මෙන්න මේ ටික දාගන්න. depreciation ආරම්භක ශේෂය. ඊට පස්සේ අපි බලමු ඒකේ කරන්න තියෙනවා lands were revalued that year. land එක revalue කරලා තියෙනවා
2000කට හොඳද ඊට පස්සේ මේකේ ගිණුම් කරන සටහන් කොහෙවත් තියලා නෑලු එහෙනම් ලෑන්ඩ් එක 2000කට රීවැලියු වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන අවසාන ලෑන්ඩ් එකේ වටිනාකම 2000ක් වෙනවා එහෙනම් 1500ක එකක් තමයි 2000 වෙන්නේ එහෙනම් 500ක් තමයි සර්ප්ලස් එක වෙන්නේ එතකොට රීවැලුවේෂන් සර්ප්ලස් එක මෙයාට එකතු වෙලා තමයි මෙතන 2000 කියන්නේ රීවැලුවේෂන් එකක් වෙනකොට ප්‍රත්‍යාගණනයක් වෙනකොට වත්කම් ගිණුමට එකතු වෙලා ප්‍රත්‍යාගණන සංචිතය තමයි බැර වෙන්නේ එතකොට මෙතනදී ප්‍රත්‍යාගණන සංචිතයේ ඉන්නේ මෙන්න මෙතන රීවැලුවේෂන් සර්ප්ලස් ඒ මුලින්ම දාන්නේ other comprehensive income වලට පස්සේ තමයි මේ other comprehensive income වලින් අරගෙන මෙන්න මේ විදිහට land revaluation surplus කියලා කෙලින්ම revaluation reserve එකටම ගන්න. හොඳයි ඊට පස්සේ ආව හරි. ඊට පස්සේ first day of the year motor vehicle ඒ කියන්නේ දැන් ගිණුම් කරන කාල පරිච්ඡේදයේ පළවෙනි දවසේ motor vehicle එකක් අරගෙන තියෙනවා 850කට furnitures අරගෙන තියෙනවා 400කට. එහෙනම් මේක මුලින්ම ගිණුම්ගත කරමු. එතකොට motor vehicle එක 850කට ගත්ත එකයි furnitures 400කට ගත්ත එක. එතකොට ගන්නකොට මොකද වෙන්නේ? යාලගේ පිරිවැයට එකතු වෙනවා ඇඩ් වෙනවා මේ motor vehicles වලට 850ක් ඇඩ් කරගන්නවා furnitures වලට 400ක් ඇඩ් කරගන්නවා ඊළඟට කියනවා in addition plant and machinery cost ඒ කියන්නේ ආරම්භයේදීම හරිද first day එකේදීම තවත් දෙයක් වෙනවා machinery cost ඒ කියන්නේ 200 cost එකක් වෙච්ච එකක් 175කට විකුණනවා ඒකේ carrying value එක ධාරණ වටිනාකම කියනවා 150යි කියලා මෙයාගේ ධාරණ වටිනාකම අපිට කියනවා 150යි කියලා එහෙනම් පිරිවැය 200යි ධාරණ වටිනාකම 150ක් වෙන්න නම් අපිට හොයාගන්න පුළුවන් මෙයාගේ depreciation කීයද 50යි නේ 200ක පිරිවැය තියෙන එකක් 50ක් සමුච්චය 50ක් සේව් වෙච්ච නිසා තමයි එයාගේ ධාරණ වටිනාකම 150ක් උනේ. ඒක විකුණන්නේ 175කට. එතකොට ධාරණ වටිනාකම 150ක් වෙන එකක් 175කට විකුණනකොට මෙතන තියෙනවා 25ක ලාභයක්. හොඳද? එහෙනම් අපි මේකෙදී මුලින්ම මැෂින් එකේ cost එකයි depreciation ටිකයි අඩු කරමු. දැන් විකුණනකොට මෙන්න මැෂින් එකේ cost එකේ මේ disposal එකේදී cost එකෙන් අඩු වෙනවා 200ක්. ඊට පස්සේ depreciation වලින් අඩු වෙනවා plant එකෙන් 50ක්. plant එකේනේ මේක වෙන්නේ. plant එකේ depreciations වලින් අඩු වෙනවා 50ක්. හොඳද? ඊට පස්සේ මේකෙදී ආය වෙන්නේ දැන් මේ 175කට solve කරලා හම්බ වෙනවනේ මේ මුදල. එතකොට මේ මුදල විකුණුම් ගිණුමට බැර කරලාලු. මෙයාව විකුණුම් ගිණුමට බැර කරලා වෙනත් කිසිදු සටහනක් තියලා නැහැ. එහෙනම් මේ 175 මුදල් ගිණුමට හර කරලා මෙයාව බැර වෙන්නේ වත්කම් ඉවත් කිරීමේ ගිණුමට. වත්කම් ඉවත් කිරීමේ ගිණුමට තමයි මෙයාව බැර වෙන්නේ. එහෙනම් මේකෙදි මුදල් ගිණුමට හර කරලා වත්කම් ඉවත් කිරීමේ ගිණුමට තමයි බැර වෙන්නේ. එතකොට මෙතනදී මේ sales වලට බැර කරපු එක sales වලට credit කරපු එක sales වලට හර කරන්න ඕනේ. sales වලින් අයින් කරන්න ඕනේ. හොඳද? sales වලට දාපු එක sales වලින් අයින් කරන්න. sales වලට බැර වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ජංගම නොනවත්කමක් විකුණුවාම ඒකෙදි හම්බ වෙන ලාභය ඒක මුදලින් උපලබ්ධි වෙන්නේ නැහැ නේ. ඒක නිසා අපි විකුණුම් වලට රෙහිව අඳුරගන්නේ නැහැ. විකුණුම් කියලා අඳුරගන්නේ උපලබ්ධි වෙනවා නම් පමණයි. එතකොට මෙතනදී අපි වත්කමක් විකුණලා මුදල් හම්බ වෙනකොට අපේ මුදල් ගිණුම හර වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැල. ඒක නිසා දැන් විකුණුම් වලට දැන් බැර වෙලා තියෙන. ඒ කියන්නේ විකුණුම් වල 175ක් වැඩියෙන් තියෙනවා. ඒ 175 විකුණුම් වලින් අඩු කරනකොට අවසාන විකුණුම් 15500ක් වෙනවා. හොඳද? ඊට පස්සේ මේකෙදි දැන් ඒ ටික කරා cost එක අයින් කරා depreciations accumulated depreciations 50 අයින් කරා ඒ ටික අයින් කරන්න මුලින්ම පිරිවැය සහ සමුච්චය ගිණුම් වලින් ඉවත් කරා. ඉවත් කළා දැන් මේක වැරද්දක් කරලා තියෙනවා. sales වලට credit කරලා තියෙනවා. ඒක debit කළා. එයාව අඩු කරා. ඊට පස්සේ දැන් මේක 1,75,000ක් නෙමේ 1,75 මුදල් වලට එකතු වෙන්න ඕනේ. මුදල් වලට එකතු වෙන. ඒකට කෑෂ් වල ආරම්භක ශේෂය තියෙනවා 2100ක්. එයාට එකතු වෙන්න ඕනේ මෙන්න මේ machinery sold එකෙන් හම්බ වෙච්ච 175 මෙයාට එකතු වෙන්න. එතකොට කෑෂ් මේකේ තිය ඇත්තේ 2100ක් නේ කෑෂ්. ඒක තමයි ගත්තේ 2100ක්. එයාට එකතු වෙනවා කෑෂ් වලට. එකතු වෙනවා. එකතු වෙලා මේක බැර වෙන්නේ කාටද? වත්කම් ඉවත් කිරීමේ ගිණුමට. එතකොට මේකේ ලාභය හොයන්න දැන් වෙනම ගිණුමක් ගහන්න ඕනේ නැහැ. අපිට මේක බැලුව බැලමට පේනවා. මේකේ දැන් තියෙන්නේ cost එක 200යි carrying value එක තියෙනවා 150ක. එතකොට 150ක එකක් 175කට දෙනවා කියලා කියන්නේ 25ක ලාභයක් තියෙනවා. එතකොට මේ ලාභය අපිට කෙලින්ම වෙනත් ආදායම් විදිහට දාන්න
පුළුවන්. වෙනත් අය කියන්නේ වත්කම් විකිණීමෙන් ලැබෙන ලාභ අපි වෙනත් ආදායම් විදිහට අඳුන ගන්නවා. එතකොට වෙනත් ආදායම් වලට ගිහිල්ලා මේ 25 අපිට සටහන් කරන්න පුළුවන්. මෙන්න අද ඉන්කම් වල plant sold profit එක සටහන් කරා. එතකොට ඒකට අදාළ සටහන් මෙච්චර. එතකොට මේකේදී ඔයාලා කරන්න ඕනේ ගන්නකොට ඒ වගේ values වලට ගිහිල්ලා cost එකට මේ values ටික add කරගත්තා. ඊට පස්සේ දැන් විකුණනවානේ. ආරම්භයේදී එතකොට විකුණනකොට මෙයා වයින් කරලා දැන් මෙයාගේ share හොයන්න දෙයක් නැහැ. මේ cost එක දීලා carrying amount එක දෙනකොට share කියලා කියන්නේ ඒ දෙන්න අතර වෙනසනේ. එතකොට 200 150කට නම් 50. ඒ share ටික අයින් කරා, පිරිවැය අයින් කරා. ඊට පස්සේ sold කරලා හම්බෙන මුදල් වලට හර කරා. ඊට පස්සේ ඉවත් කිරීමේ ගිණුමට තමයි බැර වෙන්නේ. එතකොට ඉවත් කිරීමේ ගිණුමට මෙයාව බැර වෙනවා, පිරිවැය හර වෙනවා, depreciations හර වෙනවා. ඉවත් කිරීමේ ගිණුම දැන් පිරිවැය කරන්නේ පිරිවැය ගිණුමෙන් අයින් කරලා මේ ඉවත් කිරීමේ ගිණුමට හර කරනවා. හරිද? ඊට පස්සේ මේකෙදි ෂය කරන්නේ දැන් ෂය බැරනේ තියෙන සමුච්ච ෂය ගිණුම හර කරලා ඉවත් කිරීමේ ගිණුමට ෂය බැර කරනවා. ඊට පස්සේ හම්බ වෙන මුදල් ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. ඊට පස්සේ මේ ඉවත් කිරීමේ ගිණුමට මේ හර පැත්තෙන් දැන් ඉන්නේ මේකේ බැලන්ස් එක 25ක් වෙන නිසා මෙයා ලාභයක්. මේ දේ මම L case 16 දී පැහැදිලිව කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ property plant and straight line method එකේදී ෂය හොයන්න කියලා තියෙනවා 100%යි 20යි 25යි 15යි. හොඳද? ඊට පස්සේ ෂය හොයපු ටික මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතනදිමයි මම ෂය හෙව්වේ. එතකොට මෙතනදී මේ ෆයිනල් ආන්සර් එක ගත්ත විදිහ මෙතනදී පෙන්නලා තියෙන. මෙතනදී තමයි depreciations workings තියෙන්නේ. එතකොට අපි බලමු buildings වලට ගිහිල්ලා buildings කීයක් තියෙනවද කියලා. එතකොට buildings අවසාන balance එක තියෙනවා 2500ක්. buildings වලට එකතු වෙලත් නැහැ, අඩු වෙලත් නැහැ 2500. එහෙනම් 2500කට 100%ක් 125යි. එතකොට මේ 125 මෙන්න මෙතනට එනවා. වර්ෂයේ කාලච්ඡේදයේ depreciations මෙතනනේ දාන්නේ 125 මෙතනට දානවා. ඊට පස්සේ මේ 125 ඊළඟට අපි දානවා administrative expenses වලට. administrative expenses වලට මෙන්න මේ විදිහට දානවා building depreciations 125යි කියන එක. හොඳද? ඊට පස්සේ තියෙනවා motor vehicles 120යි. motor vehicles 120යි. අපි බලමු motor vehicles වලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න motor vehicles වලට add එකක් තියෙනවා. ආරම්භයේදී 850ක් අරගෙන තියෙනවා. එහෙනම් මේ ඔක්කොටම දැන් 800ට 850ක් එකතු වෙලා තියෙනවා. එතකොට 800ට 850ක් තමයි 1650යි. එයාට තමයි අපි බලන්නේ 120ක්. එතකොට 330යි. එතකොට මේ 330ටත් වෙන්නේ දැන් motor vehicles වල මෙතනට එනවා 1650 වරක් 20 බෙදීම 100. එතකොට එනවා 330ක්. එහෙනම් මෙතනට එනවා 330ක්. හොඳද? මෙතනට දාන්න ඕනේ depreciations 330ක් කියන එක ඔයාලා දාගන්න. 330යි depreciation. හොඳද? 330ක් කියන එක හදාගන්න. මෙතන මේ 330 motor vehicles වලට 330යි. එතකොට 380යි 330යි මෙතනට එනවා කියලා කියන්නේ මෙතනට එන්න ඕනේ 710ක්. හොඳද? මෙතනට එනවා 710ක්. ඊට පස්සේ මෙතන තියෙනවා plant වලින් අඩු වෙච්ච එක disposal එකේ පිරිවැය අඩු කරලා නිශ්චය හොයන්න. දැන් මේක ආරම්භයේදී මේ විකුණුවානේ. එතකොට මේ 200 අඩු වුණා. එතකොට 1000යි තියෙන්නේ. හොඳද? ඊට පස්සේ ගන්නේ 1000කට 125ක්. 1000කට 125ක්. 1000කට 125ක් තමයි ගන්න. එතකොට 250. එහෙනම් ඒකත් මෙතන 250 දාලා ඊට පස්සේ මේක අපි අරගෙන යනවා. මේ 250 ඊළඟට දාන්නේ plant administrative යටතේ 250ක් දානවා. දැන් එතකොට අර motor vehicle depreciation 330 distribution එක කියන්නේ බෙදා හැරීමේ රතන ඒකයි මේක distribution යටතේ දාන්නේ. ඒ 330 එතනට හරියට අරගෙන තියෙනවා. ඊළඟට වෙන්නේ මෙතන plant ඊට පස්සේ furnitures වලත් 400ක් මුලදී ගන්නවා. ඒක නිසා 1400යි. 1400ට තමයි හොයන්නේ 115ක්. 1400ට තමයි 115ක් හොයන්නේ. 115ට 210. එහෙනම් ෆර්නිචර් එක මෙතනට 210ක් එනවා. මෙතනට ෆර්නිචර් එක 210ක් එනවා. මෙතනට 210ක් ආවට පස්සේ ඊට පස්සේ මේ ෆර්නිචර් එක
මෙතනට යනවා 210ක් විදිහට ඇඩ්මිනිස්ට්‍රේටිව් විදිහට. එතකොට සාමාන්‍යයෙන් ගොඩනැගිලි ෂය, දේපල ෂය, ගෘහ භාණ්ඩ වගේ දේවල් එන්නේ පරිපාලන වියදම් යටතට. දැන් මම අර 330 මෝටර් වල ඩිස්ට්‍රිබියුෂන් වලට ගත්තේ බෙදා හැරීමේ රටනේ. එතකොට බෙදා හැරීමේ පිරිවැය වලට තමයි ඒ 330 ගන්න ඕනේ. ඊට පස්සේ 50000ක් ෂෙයාර්ස් ඉෂුව කරලා තියෙනවා රුපියල් 12 ගන්න. ඒතකොට ෂෙයාර්ස් ඉෂුව කරනකොට මොකද වෙන්නේ? ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම හර වෙනවා. එතකොට 50ක් 12 ගානේ කියලා කියන්නේ 600කින් ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. 600කින් ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. අවසාන 600කින් ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. මේ තියෙන්නේ ෂෙයාර්ස් ඉෂුව කරන එක 600කින් වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ කස්ටමර් ගේ ලීගල් මේක නෝට් එකක්, මෙයා නෝට් එකක් කියලා මම පැහැදිලි කරා. ඊට පස්සේ 15 වෙනි එකේ බැංක් ලෝන් එකක් 115 බැංක් ලෝන් එක. මේ බැංක් ලෝන් එක ඉන්ස්ටෝල්මන්ට් දෙකයි කරන්නේ. සෙකන්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එකයි ඊළඟ ඉන්ස්ටෝල්මන්ට් එකයි. ඊට පස්සේ දැන් මේ බැංක් ලෝන් එකේදී වෙන්නේ බැංක් ලෝන් එක 1400යි. මම මෙන්න බැංක් ලෝන් එක හදලා පෙන්නලා දෙනවා. බැංක් ලෝන් එක 1400යි. 1400කට 115ක් කියලා කියන්නේ මෙයාගේ පොලිය 210යි. හොඳ මේ 210 අරන් තියෙන 115. ඒතර ඉන්ස්ටෝල්මන්ට් දෙකයිනේ කරන්නේ. කියන්නේ අර්ධ වාර්ෂිකනේ. එතකොට දැන් අවුරුද්දක් ඇතුළත දෙකයි වෙන්නේ. එතකොට 200ව දෙකක් 400යි. එතකොට මේ ගානේ පැහැදිලිව කියනවා මේ 400 ඇතුලේ මෙයාගේ පොලියක් තියෙනවා කියලා. හොඳද? එතකොට 1400 ලෝන් එක 200 ගානේ තමයි වාරික දාන්නේ. එතකොට වාරික 7ක් දාන්න වෙනවා. හොඳද? වාරික 7ක් දාන්න. එතකොට 210 කියලා කියන්නේ 210 කියන මේ පොලිය මේ වාරික 7 ඇතුලේ ඉන්නේ. මේ 400 ඇතුලේ, ඒ කියන්නේ මේ 200 ඇතුලේ පොලිය තියෙනවා. එහෙනම් මේ වාරික 7 ඇතුලේ මේ පොලිය තියෙනවා. එහෙනම් 210ත් 7ෙන් බෙදන්න ඕනේ. එතකොට 30යි. ඒ කියන්නේ එක වාරිකයකට පොලිය 30යි. එක වාරිකයකට පොලිය 30යි. එහෙනම් එක වාරිකයක ඉන්ස්ටෝල්මන්ට් එක 200යි, පොලිය 30යි කියන්නේ එහෙනම් මුදල විතරක් 170. 170. කියන්නේ එක වාරිකයකට මුදල විතරක් අඩු වෙන්නේ 170. එහෙනම් වාරික දෙකකට මුදල අඩු වෙනවා 170 ඒවා දෙකක්. 170 දෙකක් 340. එතකොට මේකෙදි මේ අවුරුද්දේදී මේක ඒ කියන්නේ ජංගම වගකීමක් කළා තියෙන බැංකු ණය 340ක් මේ අවුරුද්දේ නිදහස් වෙනවා. එතකොට බැංකු ණය නිදහස් කරනකොට ඒක ජංගම වගකීම් විදිහට යනවා. දැන් ජංගම නොවන වගකීමක් නේ බැංකු ණය 1400. එතකොට ජංගම වගකීම් යටතට යනවා 340ක්. ඊට පස්සේ 1400න් මේ 340 අඩු වෙලා එන 1060 ජංගම නොවන වගකීම් විදිහට තියෙනවා. එතකොට බැංකු ණය වලදී අපි කරන්නේ ඒද. එතකොට 340යි 1060යි ගත්තේ එන්න ඒ විදිහට. එතකොට මේ දෙන්නව පෙන්න මේ ස්ටේට්මන්ට් එකේ මෙන්න මෙතන තියෙන මෙන්න 1060 සහ 340 6 වෙනි නෝට් එකේ යටතේ ඒක පෙන්නපු විදිහ තමයි මම මේ වලට පැහැදිලි කරලා තියෙන්නේ. හොඳද? ඊළඟට දැන් මේකේ පොලිය තියෙනවානේ 210ක්. එතකොට මෙයාගේ 6 වෙනි නෝට් එකේ යටතේ මෙයාගේ පොලිය තියෙනවා 210ක්. හොඳද? මේක 200. දැන් මේක මුදල පොලිය නැතුවනේ මේ 170 200න් 30ක් කඩනවා මේක 170. එතකොට 340 කියලා කියන්නේ අපි ගෙවන කියන්නේ මුදලින් විතරක් 340 ගෙවන. එතකොට මෙයාගේ පොලිය තියෙනවා 30ක්. එතකොට අපි මේකේ මුදලින් ගෙවනවා පොලිය 60ක්. එතකොට මේ වෙද්දි 210න් පොලිය රුපියල් 60ක් ගෙවිලා ඉවරයි. 210න් පොලිය 60ක් ගෙවිලා ඉවරයි. හොඳද? 210ක් ඔක්කොම පොලිය මේ වෙද්දී කියන්නේ පළවෙනි අවුරුද්දේදී 60ක් ගෙවලා තියෙනවා. හොඳද? එතකොට දැන් අපි බලමු මේකෙදි මේ ස්ටේට්මන්ට් එකේ තිබුණා කියවනකොට ගෙවපු පොලිය. එතකොට මෙන්න මේක ඉන්ට්‍රස්ට් පේමන්ට් එක තියෙනවා 120ක්. හොඳද? ඉන්ට්‍රස්ට් පේමන්ට් එක තියෙනවා 120ක්. එතකොට මේ ඉන්ට්‍රස්ට් පේමන්ට් එක කියලා කියන්නේ දැන් මේ ගෙවපු ගානනේ. දැන් බැලන්ස් ෂීට් එකේ අපිට දෙන්නේ අපි ගෙවපු ගාන තමයි 120 දෙන්නේ. අපි ගෙවපු පොලිය. ඒ කියන්නේ අපි කොච්චරක් පොලියක් ගෙවුවද කියන එක තමයි මේකෙදි දෙන්නේ. එතකොට 120ක් ගෙවලා තිනවා. එතකොට දැන් 210ක් තියෙන එකෙන් ගෙවලා තියෙනවා 120ක පොලියක්. 210ක් තියෙන එකෙන් ගෙවලා තියෙනවා 120ක පොලියක්. හොඳද? එතකොට තව ගෙවන්න ඉතුරු වෙන්නේ 90යි. හොඳද? උපචිත වෙන්නේ 90යි. ඊළඟට දැන් මේකෙදි මෙතන දැන් අපි මේ වර්ෂයට අදාළව ඔක්කොම ගෙවනවානේ පොලිය 60ක්. එතකොට ඒ 60න් දැන් මේකේ දිනවලට අනුව මේවා කරාම දැන් මේකේ දවස් තියෙන්නේ
2019 10යි 15 ඉඳලා 2020 4යි 15ටනේ. එතකොට මෙතනදී එක මාසයක් මේ ගිණුම් කරන කාලච්ඡේදයට වඩා වැඩි වෙනවා. හොඳද? දැන් 60යි කියලා දැන් 30යි කියලා කියන්නේ මාස 6ක පොලියනේ. දැන් මාස 6ක්නේ half year installment එකක් නේ. එතකොට මාසික පොලිය කියලා කියන්නේ මේක 6ෙන් බෙදන්න ඕනේ. මාසික පොලිය 5යි. එතකොට දැන් මෙයාගේ මාස 11ක පොලිය තමා, ඒ කියන්නේ මාස 11ක් තමා කාල පරිච්ඡේදයට අදාළ වෙන්නේ. මාස 11ක් තමා කාල පරිච්ඡේදයට අදාළ වෙන්නේ. දැන් මේ 60න් මාස 11ක් අදාළ වෙන්නේ. එතකොට 5 වගේ 11ක් තමයි අදාළ වෙන්නේ. එතකොට පොලියක් එන්නේ 55ක්. එතකොට දැන් අතනදී තව අපිට ඉතුරු වුණා 210න් ගෙවුවා තිබ්බා 120ක් ගෙවපුවා තිබ්බා. මෙන්න මෙතන මේ 120 අයින් වෙන්න ඕනේ. මේ 210න් මෙන්න මේ 120ක් ගෙවපුවා තිබ්බා. මේ 120 ගෙවුවට පස්සේ 90ක් ඉතුරුනේ. ඊට පස්සේ මේ 90ට අර 55ත් එකතු කරාම මේකේ සම්පූර්ණ වගකීම විදිහට යන්නේ 145ක්. 90ට එකතු කරගන්නවාලා ඒ 55 මෙන්න මේ 55. එතකොට 55 එන්නේ මේකේ මාස 11යි තියෙන්නේ කාල පරිච්ඡේදය. එක මාසයකට 5යි 11ට 55යි 90යි 55යි විදිහට තමයි මෙතනදී ගන්න. මේකෙදි කියන්නේ මේකෙදි ඒ විදිහට 55 ගන්න ඕනේ නැහැ. මේකෙදි වෙන්නේ දැන් ඩිරෙක්ටර්ස්ලා හදනවා කියන්නේ 2026 20ට අනුමත කරන්නේ. ඒක නිසා මෙතනදී එහෙම කාලච්ඡේද ප්‍රශ්නයක් නැහැ. සෝරි මේක එහෙම ගන්න බෑ. මේකෙදි වෙන්නේ දැන් මේ තියෙනවනේ 210යිනේ. එතකොට ඔක්කොම පොලිය 210. 1400ට 115 බලන්න 210. 210න් අපි ස්ටේට්මන්ට් එකේ ගෙවලා තියෙනවා. මෙතන දීලා තියෙනවා බැලන්ස් ෂීට් එකේ 120ක් ගෙවලා කියලා. එතකොට මේ 120 අඩු වුණාම මේ 210 120ක් අඩු වුණාම එන්නේ 90යි. හොඳද? මේ 90 තමයි අපි ගන්නේ උපචිත පොලිය විදිහට. උපචිත පොලිය වෙන්නේ මේ 90. මේ 90 දාන්න ජංගම වගකීම් යටතේ ගිහිල්ලා උපචිත පොලිය කියලා රුපියල් 90ක් මෙතන බැංක් ලෝන් ඉන්ට්‍රස්ට් එක කියන මෙන්න මෙතන උපචිත පොලිය යටතේ දාන්න ඕනේ 90ක්. කොහොමද උපචිත පොලිය යටතේ දාන්න ඕනේ 90ක්. ඊට පස්සේ මේකෙදි ඊළඟට 210ක් නේ මුළු පොලිය. මේ 210 මුළු පොලිය යන්න ඕනේ වර්ෂයට අදාළ මුළු පොලිය. මේක දාන්න ඕනේ මූල්‍ය වියදමක් යටතේ බැංකු ණය පොලිය කියලා මෙන්න මෙතන 210ක්. බැංක් ලෝන් ඉන්ට්‍රස්ට් එක කියලා 210ක් මෙතනට දාන්න ඕනේ බැංක් ලෝන් එකේ ඉන්ට්‍රස්ට් එක විදිහට. ඊට පස්සේ බැංක් ලෝන් එකේ ඉන්ට්‍රස්ට් එක වෙන්නේ ඒ විදිහට. හොඳද? ඒක මේ ඩේට්ස් එක ගන්න එපා. මොකද ඩේට්ස් එක මෙතන ගන්න බැරි. මේකේ පැහැදිලිව කියනවා මෙයාලා ගිණුම් අනුමත කරන්නේ ඕතරයිස් කරන්නේ 2026 20 කියලා. එතකොට ඒක නිසා ඒ විදිහට ගන්න බෑ. ඔයාලට මේකේ ගිණුම් අනුමත කරන දවසක් දීලා තිබ්බේ නැත්නම් ගැටලුව තුල මෙහෙම දීලා නැතුව ගිණුම් අනුමත කරන දවස් දීලා තිබ්බේ නැත්නම් ඔයාලට ගන්න වෙන්නේ වර්ෂයට අදාළ ටික පමණයි පොලිය විදිහට. හොඳද? එහෙම ඔයාලට මෙහෙම අනුමත කරන දවස් තිබ්බේ නැත්නම් අර විදිහට වර්ෂයට අදාළ ටික විතරක් ගන්න. ඊට පස්සේ number of shares issued. එතකොට ordinary shares number of. හරිද? මෙතනදී තියෙන්නේ රුපියල් ගානකින් නෙවෙයි issue කරපු shares ගන්න. එතකොට 2,80,000ක් shares issue කරලා තියෙනවා ordinary shares. හොඳද? එතකොට මෙතනදී සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. එතකොට මෙතනදී දැන් මේකේ issue කරන්නේ රුපියල් 12කට. මෙන්න මෙතන කියනවා රුපියල් 12ක්. දැන් මෙතන අගයක් දීලා නැහැ. අපිට රුපියල් 12 කියන එක තමයි මෙතනදී ගන්න වෙන්නේ. මොකද මේකේ පෙරදත්තයකින් අපිට ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 12. එතකොට 280 ඒවා 12ක් සහ 100 ඒවා 12ක් බලන්න. එතකොට මේකෙදී මේකේ නෝට් එකේ එනවා මෙන්න 280 ඒවා 12ක් 3360යි preference shares C ඒවා 12ක් 1200. එතකොට මේ shares issue කරනකොට දැන් අපි මෙතනදී කරන්නේ මුදල් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. එහෙනම් මේ 4560 මුදල් ගිණුම හර කරා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ඉන්නේ equity statement එකේ. එයාට ගිහිල්ලා දාන්න මෙන්න මේ 3360යි මෙන්න මේ 1200යි. මේ 3360යි මේ 1200යි දානවා. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙතනදී දැන් මේ ෂෙයා ඉෂුව කරපු එක මුදල් ගිණුමට යන්නේ නැහැ නේ කියලා. එතකොට මේකේ ක්‍රෙඩිටඩ් කරලා කියනවා. ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරලා කියනවා. ඒ කියන්නේ මෙතනදී මුදල් මේකේ ගිණුම්ගත වෙලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි සටහනක් විදිහට කරන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට බැර කරන එක පමණයි. ඊළඟට මේකේ තියෙනවා
resolution ඊට පස්සේ මෙයාලගේ මීටින් එකේදී මෙන්න මේ දේවල් තීරණය කරගෙන තිනවා ජෙනරල් රිසර්ව් එකට ට්‍රාන්ස්ෆර් කරනවා 180ක් ඒ කියන්නේ මේකෙදි වෙන්නේ පොදු සංචිතයට මාරු කරනවා 180ක් පොදු සංචිතයට මාරු කිරීම වලදී වෙන්නේ මෙන්න මේක මේ retained earnings වලින් අඩු වෙලා පොදු සංචිතයට එකතු වෙනවා 180ක් මේකේ හිමිකමට සමස්ත බලපෑම බිඳුවයි මේක තමයි මෙතනදී මම මේ පෙන්නලා තියෙන්නේ ඊට පස්සේ කියනවා preference shareholders ලට annual dividends ගෙවනවා 1.50 ගන්න. එතකොට preference shares තියෙන්නේ ලක්ෂයක්නේ. මෙතන මේ තියෙන්නේ ලක්ෂයක්. එතකොට ලක්ෂයට 1.50 ගන්න කියන්නේ 150යි. එතකොට dividends ගෙවද්දි වෙන්නේ මෙතනදී retained earnings වලින් අඩු වෙනවා මුළු හිමිකමෙනුත් ඒ 150 ඒ විදිහටම අඩු වෙනවා. ඊට පස්සේ දැන් මෙතන කියනවා ඊළඟට ordinary shareholders ලට 1.25 ගන්න. මේක note එකක්. सामान्य कोटस हिमियन लाभांश ගෙවන්න යෝජනා කරන එක අනිවාර්යයෙන්ම නෝට් එකක්. ඊට පස්සේ market value of quartered investment was had been 7,20,000යි. market value එක quartered investment එකේ market value එක දීලා තියෙනවා 7,20,000යි කියලා. අපි බලමු quartered investment එකේ අගය කීයද කියලා. quartered investment එකක් මේකේදී අපිට කියවද්දි හම්බුණා. මේ තියෙන quartered investment එකේ අගය 634යි. දැන් යාගේ market value එක මෙයාගේ market 634යි 634 දැන් මෙයාගේ market value එක කියනවා 720යි කියලා. එහෙනම් අපි මේක long term investment එකක් වෙනවා කියනවා. එතකොට මේ 634 ඉඳන් 720ට. එතකොට 634 ඉඳන් 720ට කියලා කියන්නේ අතිරික්තයක් තියෙනවා 86ක. එතකොට ඒ අතිරික්තය අපි මෙතන ගිහිල්ලා other comprehensive income වල දාන්න ඕනේ. මේ quartered investment එකේ surplus එක 86යි කියලා. ඊට පස්සේ මෙයා long term වෙනවා කියනවා. ඒක නිසා අපි මේ quartered investment එක 720 අවසාන value එක මෙන්න මෙතන non current assets වල පෙන්නනවා. හොඳද? එතකොට ගැළපිලි එතනින් ඉවරයි මේ ගානේදී. හොඳද? එතකොට ගැළපිලි ටික ඔක්කොම වෙලා ඉවරයි. ඊළඟට කියන්නේ මේ statement හතරනේ හදන්නේ අපි. එතකොට දැන් මෙතනදී තියෙනවා ගැළපිලි ටික ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ අපි කරන්න ඕනේ මෙතෙන්ට ගිහිල්ලා මේ ගානේ මුල ඉඳන් අපි දැම්මේ නැති දේවල් ටික අරගෙන ආයෙ දාන්න ඕන. දැන් මේ 5 දෙනා සටහන් කරන්න ආරම්භක ශේෂයන් විදිහට. එතකොට equity statement එකේ ආරම්භක ශේෂයන් මේ 4130 150යි 1000යි 565යි ඒ ටික. හොඳද? ඊට පස්සේ bank loan එක ගැලපුවා. ඊට පස්සේ sales තියෙනවා 15675ක්. එතකොට මේකෙන් 175ක් අඩු වෙලා sales අපි ගත්තා. ඒක pre-workings යටතේ පෙන්ලා දිනවා මෙන්න 15500. මේ 15500 sales ඊළඟට මෙයා එන්නේ income statement එකට. මෙන්න මෙතන sales 15500 ඒක ආව විදිහ පැහැදිලි කරා. ඊට පස්සේ opening stock එක ගන්නවා. opening stock එක cost of sales වලදී purchases එකතු කරනවා. ඒකට carriage inwards එකතු කරනවා. ඒ ටික ඊට පස්සේ property plant equipment depreciations ගත්තා. ඊට පස්සේ මෙතන debtors ගත්තා. ඊට පස්සේ මේ creditors ලා 450 මේ 450 ඔයාලා ගිහිල්ලා දාන්න ජංගම වගකීම් යටතේ 450 position statement එකේ ජංගම වගකීම් යටතේ ගිහිල්ලා දාන්න 450 current liability යටතේ මෙන්න 450යි. ඊළඟට 450 ඊට පස්සේ distribution cost එක balance sheet එකෙන් 635ක් දීලා තිනවා. මේ ටික අපි අර මේ cost හදපු cost sheet එකට මෙන්න මෙතනට ගිහිල්ලා දාන්න ඕනේ. දැන් මේකේ 635ක් මේ distribution cost එක. එතකොට මෙතනට තමයි ගිහිල්ලා දාන්න. එතකොට මේකෙත් එහෙම administrative එකත් ඒකට දාන්න. අද operational ඒකට interest payment එක ගත්තානේ. ඊට පස්සේ bank charges 145 මූල්‍ය වියදමට දාන්න. overdraft interest එක 55ත් මූල්‍ය වියදමක්. ඊට පස්සේ interim dividends අතුරු ලාභාංශ ගෙවන එක ඒක කරන්නේ ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයෙන් ඒක අඩු කරන්න. අතුරු ලාභාංශ කියන්නේ වර්ෂය මැද කාලච්ඡේදයකදී මැද මාස 3කට පස්සේ හරි මාස 6කින් හරි ගෙවනවා. මේ interim dividends කියලා මේ දෙන්නගේම එකතුව අඩු වෙනවා retained earnings වලින් මේ දෙන්නගේම එකතුව අඩු වෙනවා. ඊට පස්සේ මෙතන provisions මේවා tax ගත්තා. අද operational income යටතේ income වලට ගිහිල්ලා දාගන්න 15ක්. අද operational income ඒ කියන්නේ අද income වල note එක ගන්න තැන මෙන්න මෙතන 15යි. ඊට පස්සේ other income හරි
ඔපරේෂනල් ඉන්කම් එක ගත්තා. ඉන්වෙස්ට්මන්ට් ඉන් ඇසෝෂියේට්ස් මේ ආයෝජන මේක දාන්න මූල තත්ත්ව ප්‍රකාශන මේ ඉන්වෙස්ට්මන්ට් එක ගන්න මේ කියන්නේ ජංගම නොවන වත්කම් වල. ඊට පස්සේ ඩිවිඩන්ඩ්ස් ෆ්‍රොම් ඇසෝෂියේට්ස් ඒ කියන්නේ මේ වගේ හම්බ වෙන ලාභාංශ මේක ආදායමක්. ඒක නිසා මේක වෙනත් ආදායම් වලට කෙලින්ම එකතු කරනවා. ඊට පස්සේ ඩිවිඩන්ඩ්ස් කාඩඩ් ඉන්වෙස්ට්මන්ට් එක ප්‍රොවිෂන්ස් ගත්තා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් දැන් 122කින් 30ක් අඩු වෙලා තමා ඉන්ෂුරන්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්ස් වලට යන්නේ. මොකද ඉන්ෂුරන්ස් කලින් ගෙවපුවා 30ක් තිබුණා. ඒක නිසා 122කින් 30ක් අඩු වෙලා තමා ඉන්ෂුරන්ස් එක මෙතනට එන්නේ. මෙන්න මේ විදිහට 92ක් විදිහට 122කින් අඩු කරන්න ඕනේ 30ක් 92ක් විදිහට තමයි එන්නේ. හොඳද? එතකොට මේකෙදි ප්‍රීපේමන්ට් and accruals මේක ඉදිරියට මේක ජංගම වත්කම් වල දාන්න 153 ජංගම වත්කම් වල 33. ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි 66යි. ඉලෙක්ට්‍රිසිටි වල තිබුණා උපචිත ප්‍රමාණයක්. එතකොට ඉලෙක්ට්‍රිසිටි වල 14ක් උපචිත තිබුණා. ඒක නිසා ඒ 14 එකතු වෙලා තමයි ඉලෙක්ට්‍රිසිටි එන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට. ඉලෙක්ට්‍රිසිටි වලට එන්න ඕනේ 66ට 14ක් එකතු වෙලා 80ක් උපචිත තිබුණ නිසා. ඊට පස්සේ කෑෂ් ඉන් හෑන්ඩ්ස් මේක ගත්තා. ඊට පස්සේ බැංක් චාර්ජස් ඒ කියන්නේ නොගෙවපු ඒවා. ඒ කියන්නේ වගකීම මේක ජංගම වගකීම් යටතේ පෙන්වන්න 1038ක් බැංක් චාර්ජස් විදිහට. ජංගම වගකීම් යටතේ පෙන්වන්න 1038ක් බැංක් චාර්ජස් විදිහට මෙන්න මේ ඇක්රුවල්ස් ගත්තා. මේ ටික ඔක්කොම ටික හරි. එතකොට ජංගම වගකීම් ටික ඔක්කොම ටික ගත්ත විදිහ හරි. ඊට පස්සේ මෙතනදී ඉක්විටි වල දැන් මේවා ඊළඟට දැන් මේකෙදී අපි දැන් කරපු නෝට්ස් වල ඉඳලා මේ ටික ඔක්කොම බැලන්ස් කරලා අවසාන අගයන් ගන්න ඕනේ. හොඳ දැන් මේකේ පළවෙනි නෝට් එකේ ඉඳන් බලමු දැන් මේ ලිව්වේ මේ අතනින් අරගෙන කීපයක් අරගෙන ලියන්න ඕලා. මේ බදු පෙරලාභය හොයන්න ගන්න විශේෂ ඉන්කම් ටැක්ස් එක හරි බැලන්ස් කරා. ඊළඟට මෙන්න මෙයාව තමයි බැලන්ස් කරන්න තියෙන්නේ. එතකොට මෙයාගේ එනවා මේකේ 330ක් එන්නේ. එතකොට මේකේ වෙනසක් වෙනවා 380ට 330ක් එකතුනකොට මෙතන 710යි. එතකොට 750යි 710යි 500යි 325යි. ඒ ඔක්කොම එකතු වුණාම 2285ක් එන්නේ. හොඳ 2285ක්. එතකොට මේ ඔක්කොගේම එකතු 8550යි 8550න් අඩු වෙන්නේ 2285ක්. එතකොට එන්නේ 6265යි. ඔක්කොම 6265. එතකොට 8550න් අඩු වෙන්න ඕන 2285ක්. 2285ක් තමයි අඩු වෙන්න ඕනේ. මොකද මෙතන මේ 750යි මෙතන මට මේ 30ක් මග ඇරිච්ච එක ඒක ගන්න අනිවාර්යෙන් 330යි 380යි කියලා කියන්නේ 710යි 500යි ඊළඟට 325යි මේ ටික ගත්තම නම් 2285ක් 2285ක් අඩු වෙන්නේ 2285ක් 8550න් 2285ක් අඩු වුනහම 6265ක් විදිහට තමයි මෙයා වෙන්නේ. හොඳද? 6265 මේක අවසානයේ ප්‍රොපර්ටි ප්ලාන් ඔය අගයට ගන්න මෙතන එන්නේ 6265යි. හොඳද? මෙතන මට අර 30 මිස්ටේක් වෙච්ච එක තමයි ඒ විදිහට ගියේ 6265යි මෙයා එන්නේ. හොඳද? එතකොට 30ක් අඩුවෙන් එන්නේ 6265යි. 6265යි. හොඳද? ඊළඟට දැන් මේකෙදි මෙයාව බැලන්ස් කරලා ශේෂය ගත්තා. ඊට පස්සේ මේ ඩිප්‍රීසියේෂන් පේන. දැන් අද ඉන්කම් ටික මේ තුන් දෙනා එකතුව 72ක් විදිහට මේ 72 ගන්න අද ඉන්කම් වලට. අද ඉන්කම් එක තියෙන්නේ මෙන්න මෙතන 72යි. ඒක ගත්තා. ඊට පස්සේ අද ඉන්කම් එක ගන්නවා. ඊට පස්සේ ඩෙබිටර්ස්ලා මේ වෙනකොට හදලා තියෙන්නේ බැංක් ලෝන් එක ඔක්කොම බැලන්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන cost of sales මේ ටික සුළු කරාම එනවා 10500 cost of sales වලට ගන්න. ඊට පස්සේ මේකේ මේ වියදම් ටික ඔක්කොම එකතු කරාට පස්සේ 1052යි 410යි මේ ටික අතෙන්ට ගන්න. ඊට පස්සේ කෑෂ් අවසාන බැලන්ස් එක එනවා 6835. කෑෂ් බැලන්ස් එක එනවා 6835. කෑෂ් වල තියෙනවා 6835. එතකොට දැන් මෙතනදී cost of sales 10500යි 15500 10500 කඩනවා 5000යි 72 5072 ඊට පස්සේ මෙතන මේ වියදම් ටික ඔක්කොම අඩු කරාම
3162යි වියදම් ඔක්කොම 5062කින් එහා අඩු කරාම 1900යි ඉන්කම් ටැක්ස් 175ක් අඩු කරාම 1725යි ඊට පස්සේ මෙතන මේ 586 එකතු වුනහම ඔක්කොම 2311යි මතක තියාගන්න දැන් මේ ටික වෙන වෙනම තමයි අපි ඉක්විටි ස්ටේට්මන්ට් එකට ඉක්විටි චේන්ජස් එකට ගන්න මෙයාලා නෙමෙයි ප්‍රොෆිට් කියන එක ඉක්විටි ස්ටේට්මන්ට් එකට ගන්න මෙන්න මේ ප්‍රොෆිට් එක කම්ප්‍රිහෙන්සිව් ඉන්කම් එකතු වෙන්න කලින් ප්‍රොෆිට් එක තමයි අපි ගන්න 1725 මේ 1725 අරගෙන යනවා මෙන්න මෙයාට ප්‍රොෆිට් කියලා මෙයාව රිටේන්ඩ් earnings වලට දානවා ඊට පස්සේ මේකෙදි රීවැලුවේෂන් සර්ප්ලස් එක වෙනම 500කුයි මෙයා ක්වාඩර්ඩ් ඉන්වෙස්ට්මන්ට් එකේ සර්ප්ලස් එක වෙනම 86කුයි මෙතනට දානවා 586ක් විදිහට හොඳද ඊට පස්සේ මේ දේවල් අවසානයේදී බැලන්ස් කරලා මේ විදිහට අගයන් ගන්න මේ ප්‍රීපේමන්ට්ස් මේ දේවල් ටික බැලන්ස් ෂීට් එකේ තිබිච්ච දේවල් මෙතනට ආව දේවල් හොඳද ප්‍රොපර්ටි ප්ලාන්ට් එක 6265යි වෙන්නේ මෙන්න මේ විදිහට තමයි අවසානයේදී මේ ගාන හැදෙන්නේ හොඳද මම මේ ගාන කෙනෙක්ට මුල ඉඳන් බලන්න ඕනේ. ඉතින් මේක තමයි මේ ගානේ මුල. හොඳද? මෙතන ඉඳන් මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක ඊට පස්සේ මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ අවසානයේ ඊට පස්සේ changes of equity statement එක මේ හදලා තියෙන්නේ ඊට පස්සේ financial position statement එක ඊට පස්සේ මේ notes income tax එක හදපු විදිහ ඊට පස්සේ PPE property plant and equipment හදපු විදිහ මේක හරියටම හැදෙන්න ඕනේ. කියන්නේ දැන් මිලදී ගන්නකොට ඒවා ඇඩ් වලට දාගෙන විකුණනවා නම් ඒකේ පිරිවැය අයින් කරන්න ඕනේ. ඒකේ මේ සමුචිත ෂෙයා ටික අයින් කරන්න ඕනේ. අන්න ඒ විදිහට අවසාන values ටික හරියට හදාගෙන මේක හරියටම හැදෙන්න ඕනේ. property plant and equipment එක. ඒකෙදි වෙන විදිහ debtors ලා ඊට පස්සේ bank loan එකේ වෙන දේ ඊට පස්සේ මේ ටික තමයි workings වල cost of sales හොයන්නේ workings හොයන්නේ ඊට පස්සේ cost sheet එකේ අර cost ටික ගන්න විදිහ. එතකොට මේකෙදි ඔයාලා හදනකොට මෙන්න මේවා වෙනස් කරගන්න bank loan interest එක 90යි වෙන්නේ. මේකෙදි ඔයාලා මේ balances මේ දේවල් මේවා කරගන්න. ඊට පස්සේ මේකෙදි වෙන්නේ මෙතනදී 6265යි වෙන්නේ මේ ඉක්විටි ටික ගන්නේ ඉක්විටි ස්ටේට්මන්ට් එකේ අවසාන බැලන්සස් මේ 10290 730යි 1600 සමස්තයක් ලෙස මේක වැඩි වෙන්නේ 13316ක් ඒ 13316 තමයි මෙන්න මෙතන මේ ටික එකතු හොඳද එතකොට සමාගම් අවසාන ගානක් තමයි මම මේකේදී ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරේ මේ වීඩියෝ එක ඔයාලා නිකන් බලන එක කිසිම තේරුමක් වෙන්නේ නැහැ මම හදපු වෙලාවේ අනිවාර්යෙන් ඔයාලත් මේකේදී හදන්න ඕනේ මේ ගාන එතකොට තමයි ඔයාලට මේ ගාන පිළිබඳව හොඳම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ company accounts එතකොට මේකෙදි මම ඔයාලට පැහැදිලි කරා මේක හදන්නේ කොහොමද සයි කියන්නේ company accounts හදන රීතීන් මොනවද LKS එකට අනුව තමයි මේකෙදි හදන්නේ සහ ගැළපිල්ල පැහැදිලි කළා ඔයාලා ගාන හදනකොට මුලින් ගාන කියවලා පළවෙනි ගැළපිල්ලෙන් ඉඳන් ගාන හදන්න පටන් ගන්න එතකොට ඔයාලට මේක අපහසු වෙන්නේ නැහැ මෙතනදී company accounts කියන පාඩම මෙතනින් අවසන් කරනවා